ස්වාමීන් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ව ආදරයෙන් පිළිගන්නවා. අපි උන්වහන්සේගේ වචනේ යම් ප්‍රමාණ අධ්‍යයනය කරන්නට යනවාද. අපි බලමු අපි පෙරලගම මුලින්ම මතෙව් 22 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් අපි බලමු. එතන තිබෙනවා නැවත නැගිටීම ගැන ප්‍රශ්නයක් කියලා මාතෘකාවක් යටතේ තිබෙනවා 23 වෙනි පදේ. නැවත නැගිටීමක් නැතයි කියන සද්දිසිවරු එදා උන්වහන්සේ වෙතට ඇවිත් ආචාර්යින් වහන්සේ යමකු දරුවන් නොලබ මලොත් ඔහුගේ සහෝදරයා විසින් ඔහුගේ භාර්යාව සරණ පාවාගෙන සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට ඕනෑයයි මෝසෙස් විසින් කියා තිබේ. මේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කොටසක් මතක් කරනවා මේ සද්දිසිවරු ඇවිල්ලා. ඒ කාලේ තිබුණු සංස්කෘතිය. අප අතරේ සහෝදරයෝ සද්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවක සරණ පාවාගෙන දරුවන් නොලැබ මැරුණු බැවින් ඔහුගේ භාර්යාව සහෝදරයාට වූවාය. දෙවැනි, තුන්වැනි, සත්වැනි තැනැත්තා දක්වාත් එසේම වූයේය. සියල්ලට පසු ස්ත්‍රියද නැසුණු අය. සියල්ලම ඈ සරණ පාවාගත් හේයින් නැවත නැගිටීමේදී ඈ ඒ සද්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නේදයි ඇසුවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් නුඹලා සිද්ධ ලියවිලිවලත් දෙවියන් වහන්සේගේ බලයවත් නොදැන වරද්දා ගන්නහොයි. මක්නිසාද නැවත නැගිටීමේදී ඔවුන් සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙන්නේවත් නැත. එහෙත් ස්වර්ගෙහි දේවදූතයන් හා සමාන වෙති. මේ පදය අරගෙන මේ පදයේ තිබෙන අවසාන යේසුස් වහන්සේ කියන දෙයක් තිබෙනවා. එහෙත් ස්වර්ගෙහි දේවදූතයන් හා සමාන වෙති. කිතුණුවන් සමහර කොටසක් විශ්වාස කරනවා අපි දේවදූතයෝ වගේ වෙනවා. දේවදූතයෝ වගේ වෙනවා කියලා සමහරු විශ්වාස කරනවා. නමුත් අපි බලන්න යන වචනේ යම් කාරණාවල් කිහිපයක්. අපි මොකද මේවා හරියට මේ උන්වහන්සේ අපි දැන් ස්වර්ගයට යන්නේ නේ. අපේ පොළවේ අපි ඉතුරු වෙන්න යන්නේ නැහැනේ. අපි ස්වර්ගයටයි යන්නේ. ඒ නිසා අපේ නාගරිකත්වයේ ස්වර්ගය බයිබලයේ ලියලා තිබෙනවා. ඒ නිසා ඒ ස්වර්ගික යම් කාරණාවල් කිහිපයක් අපි මේ උදෑසන අධ්‍යයනය කරන්න යන්නේ. අපි කාරණාවල් අධ්‍යයනය කරලා අපි බලන්න යනවා මෙතනින් ඇත්තටම යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ. දැන් මෙතනදී යේසුස් වහන්සේ කිව්වද නුඹලා ස්වර්ගයේ දේවදූතයන් වෙනවයි කියලා කිව්වද? දේවදූතයන් හා සමාන වෙනවා කිව්වා. ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ as the angels of God. තව තැනක ඉන්නේ are like angels of God. නිකන් මේ දේවදූතයෝ වගේ වෙනවා. දේවදූතයෝ වෙනවයි කියලා කිව්වේ නෑ. මෙතනදී පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන මේ කාරණාවේදී අප දේවදූතයන් මෙන් හෝ අප දේවදූතයන් බවට පත්වෙන අයයි යේසුස් වහන්සේ මෙතන පැවසුවේ නැහැ. අපි දේවදූතයෝ වෙනවා කියලා මෙතනදී යේසුස් වහන්සේ කිව්වේ නැහැ. යේසුස් වහන්සේ මෙතනදී යම් උදාහරණයක් ගන්නවා. දැන් මෙතන මේ පදේම අපි දකිනවා මේ පදේම ලූක් 20 වෙනි පරිච්ඡේදයේ 34 ඉඳන් මේ කාරණාවම සටහන් වෙනවා. යේසුස් වහන්සේද මේ ලෝකයේ දරුවෝ සරණ පාවා ගනිති. සරණ පාවා දෙනු ලබති. නමුත් ඒ ලෝකයටත් නැවත නැගිටීමටත් පැමිණෙන්නට සුදුසු යයි ගණන් ගනු ලබන අය සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙනු ලබන්නේවත් නැත. මම මේ කතා කරන්නේ ලූක් 20 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදේ ඉඳන් මම මේ කියන්නේ. එතනදී කියන්නේ යේසුස් වහන්සේද මේ ලෝකයේ දරුවෝ සරණ පාවා ගනිති. අපි දන්නවා මේ ලෝකේ අපි මිනිස්සු සරණ පාවා ගන්නවා. සරණ පාවා දෙනු ලබති. නමුත් ඒ ලෝකයටත් නැවත නැගිටීමටත් පැමිණෙන්නට සුදුසෝයයි ගණන් ගනු ලබන අය සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙනු ලබන්නේවත් නැත. යේසුස් වහන්සේ ඒක කියනවා. ඒක කියලා ඒක කියාගෙන එනකොට තමයි මෙතනදී පල්ලහැට එනකොට කියන්නේ මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්න නොපුළවන. දැන් මෙතනදී යේසුස් වහන්සේ මේ ලූක් පොතේ මේ කලින් කතාවම තවත් ඇන්ගල් එකකින් කියනවා. දැන් මුලින්ම යේසුස් වහන්සේ කියන්නේ අපි ලෝකෙ මිනිස්සු අපි විවාහ වෙනවා සරණ පාවා ගන්නවා සරණ පාවා දෙනවා. නමුත් ඒ ලෝකය කියන්නේ අපිට මතු පැමිණෙන්න යන ස්වර්ගික ලෝකය. ආත්මික ලෝකයේදී අපි සරණ පාවා ගන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේ කියනවා. ඒ වගේම කියනවා සරණ පාවා දෙන්න යන්නෙත් නැහැ. ඊට පස්සේ කියනවා මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්න නොපුළුවන්. ඒ වගේම මැරෙන්නෙත් නැහැ. මෙතනදී කාරණා දෙකක් යේසුස් වහන්සේ කියනවා. සරණ පාවා ඒක විවාහයක් ස්වර්ගයේ නැහැ කියලා කියනවා. මේ අපි මිනිස්සු අතර මේ තිබෙන විවාහය. නැත්තම් විවාහය කියන්නේ දෙවියන් වහන්සේ මැවුව දෙයක්. අද මේ මිනිස්සු බටහිර යුරෝපීය රටවල් ලංකාවෙත් වෙන වෙන අසම්මත විවාහ විකෘති විවාහ තිබුණාට ඒවා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ පාපය ඒක නීචකම. බය නැතුව ඒවා කියන්න පුළුවන් වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ දරුවන්. විවාහය නිර්මාණය කරේ දෙවියන් වහන්සේ වෙන කිසිම ආගමික නායකයෙක්වත් වෙන කිසිම ආගමක්වත් රටක සංස්කෘතියක්වත් නෙමෙයි. විවාහය නිර්මාණය කරේ ජීවමාන දෙවියන් වහන්සේ. එදා ආදම් මේ වගේ.
විවාහයක් තියෙන්නේ ස්ත්‍රිය සහ පුරුෂයෙක් අතර විතරයි. වෙන දෙයක් අතර නැහැ. ඒ විවාහය මේ පොළොවටයි තියෙන්නේ. බයිබලයේ උන්වහන්සේ කියනවා. දැන් ඒ ලෝකෙදී අපිට විවාහය නැහැ. ඒ වගේම මැරෙන්නෙත් නැහැ කියලා දෙවෙනි කාරණාව කියනවා. මෙතනදී යේසුස් වහන්සේ ලූක් පොතේ කියන එකේදී කියනවා මැරෙන්න නුපුලවන. දැන් කාරණා දෙකක් කියනවා යේසුස් වහන්සේ මෙතනදී. විවාහයක් නැහැ. සරණ පාවා ගැනීමක් නැහැ. සරණ පාවා දීමක් නැහැ. මැරෙන්නෙත් නැහැ. ඔන්න කාරණා විවාහය සහ මැරෙන්නෙත් නැහැ. විවාහය නැහැ. මැරෙන්නෙත් නැහැ කියන කාරණා දෙකක් කතා කරලා තමයි යේසුස් වහන්සේ කියන්නේ නුපුලවන ඔව්හු දේවදූතයන් හා සමාන වෙති. නැවත නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දැන් මෙතනදී ඒ කාරණා දෙක කියලා තමයි යේසුස් වහන්සේ කියන්නේ ඒගොල්ලෝ ඔව්හු දේවදූතයන් හා සමාන වෙති. දේවදූතයන් හා සමාන වෙති කියලා කියන්නේ. දේවදූතයන් හා සමාන වෙති. අපි කියනවා දැන් අපි හිතමු නපුරුකම් කරන මිනිස්සෙක්, දුෂ්ටකම් කරන, ඊටාන් බොහෝ නපුරු දේ කරන මිනිස්සෝ අපි උදාහරණ ගන්නවා. ඒ වගේ වෙන්න එපා. අරය වගේ වෙන්න එපා, මෙයා වගේ වෙන්න එපා කියලා වෙලාවට අපි ඔය සංසන්දනය කරන්නත් යන්නේ. අන්න ඒ වගේ යේසුස් කියනවා අර දේවදූතයෝ වගේ සමාන වෙනවා. හැබැයි දේවදූතයෝ වෙනවා කියලා යේසුස් වහන්සේ කිව්වේ නැහැ. ඒ නිසා අපි මේ අධ්‍යයනය තමයි අද කරන්නේ. අපි දේවදූතයෝ වෙන්නේ නැහැ. බයිබලයේ උන්වහන්සේ මනුෂ්‍යව මැව්වේ දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් වඩා උන්වහන්සේගේ ස්වරූපයට. නමුත් දේවදූතයන්ව උන්වහන්සේගේ සමානත්වයට හා උන්වහන්සේගේ ස්වරූපයට මැව්වයි කියලා බයිබලයේ කිසිම තැනක වාර්තා වෙන්නේ නැහැ. දේවදූතයන් ඇතුළු ස්වර්ගයේ සිටින විවිධ මැවිල්ල උන්වහන්සේ මැව්වා. ඒ වගේම පොළොවේ උන්වහන්සේ මනුෂ්‍යව සහ අනිකුත් මේ මැවිල්ල උන්වහන්සේ මැව්වා. වෙනසක් තිබෙනවා. උන්වහන්සේ මැව්වා වූ ආකාරය තුල දේවදූතයෝ සහ මනුෂ්‍යයන් අතර වෙනසක් තිබෙනවා. ඒ නිසා කවදාවත් මම අද ඉඳන් අපි මේ අධ්‍යයනය කරන්න යනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි උන්වහන්සේ සන්තක උරුමයක් වෙන්න යනවා. අපි උන්වහන්සේ තුල ඒ දහසක් අවුරුදු රාජ්‍ය අපි විනිශ්චය කරන්න යනවා. බයිබලයේ තියෙනවා දේවදූතයන්වත් විනිශ්චය කරන්න යනවා. බයිබලයේ තියෙනවා. පාවුලුතුමා එක තැනකදී කියනවා. ඒ නිසා මතක තියාගන්න. අපි බලාපොරොත්තු උන්වහන්සේ තුල අපි තව පොලිෂ් කරගමු. සමහර වෙලාවට කිතුනෝ හිතන්න පුළුවන් අයියෝ මමත් මේ ස්වර්ගයට ගියාට පස්සේ අර දේවදූතයෙක් වෙනවනේ. ඒකනේ යේසුස් වහන්සේ කිව්වනේ දේවදූතයෙක් වගේ වෙනවයි කියලා. දේවදූතයෙක් වගේ වෙනවයි කියලා යේසුස් වහන්සේ කිව්වේ නැහැ. දේවදූතයන් හා සමාන වෙනවයි කියලා ඒ සමානත්වයේ මොකද්ද? විවාහයක් නැහැ. ඒ වගේම මැරෙන්නේ නැහැ. ස්වර්ගයේ ඉන්න දේවදූතයන්ට විවාහයක් නැහැ. ඒගොල්ලෝව සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙන්නේවත් නැහැ. ඒගොල්ලන්ට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඔන්න ඔය ඒ කාරණාව ආරම්භය තමයි යේසුස් වහන්සේ කිව්වේ ස්වර්ගයේ සිටින දේවදූතයන් හා සමාන වෙනවා. කවදාවත් යේසුස් වහන්සේ කිව්වේ නැහැ නුඹලා දේවදූතයෝ වෙනවා. නුඹලා දේවදූතයෝ බවට පත් වෙනවා. එහෙම කිව්වේ නැහැ යේසුස් වහන්සේ. මනුෂ්‍යයා වෙනස්. අපි ක්‍රිස්තුස් වහන්සේගේ දවසේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී අපි ජීවත් වෙලා හිටියොත් අපේ මේ ශරීරය වෙනස් කරලා ඇසිපිය හෙලන ෂණෙන් අපි උන්වහන්සේ වෙතට අපි වැද ගන්නවා. අපි දේවදූතයෝ වෙන්න යන්නේ නැහැ. අපි ඒවා ගැන යම් පමණ අධ්‍යයනය කරන්න යනවා. මොකද අපි සුද්ධ ලියවිල්ල ලියා තිබෙන දේ තුල විතරයි අපිට මේවා ගැන කතා කරන්න පුළුවන්. වෙන මති මතාන්තර වලට යන්න භයානකයි. ඒක බෑ අපිට කරන්න. අපි කොලොස්සි පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ පොඩ්ඩක් බලමු. සියලු දේ උන්වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ උදෙසාද මවා තිබේ කියලා එතනදී කියනවා. එතනදී කියන උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපය. මේ යේසුස් වහන්සේ ගැන කියන්නේ. හොඳේ? යේසුස් වහන්සේ කියන්නේ ඒ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපය. මුළු මැවිල්ලේ කුළුඳුලානෝය. මක්තිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බල පරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල මවන ලද්දේය. සියලු දේ උන්වහන්සේ කරන කොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. අපි මේ ගැන තේරුම් ගන්න. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටියසේක නෙමෙයි. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. ඒක වර්තමාන දෙයක්. වර්තමාන කාරණාවක්. සියල්ලට පළමුවෙන් සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේ. අපි දකිනවා මේ උන්වහන්සේ මේ සියල්ල උන්වහන්සේ මැව්වා. යේසුස් වහන්සේ කරන කොටගෙන යේසුස් වහන්සේ තුල යේසුස් වහන්සේ උදෙසා තමයි මේ සියල්ල මැව්වේ. ස්වර්ගයේ සියලු මැවිල්ල, ස්වර්ගයේ සියලු ඒ සේනාව, දේවදූතයෝ, ඒ වගේම මේ පොළවේ සියලු මේ සත්තු, මේ සියලු මැවිල්ල, ගස්කොලන් ඇතුළු මේ ස්වභාව ධර්මය, ඒ වගේම ඒ ස්වභාව මේ පොළවේ උතුම්ම මැවිල්ල වන මනුෂ්‍යව දෙවියන් වහන්සේ මැව්වා. මේක අපි දන්න දේ.
උන්වහන්සේ තමයි සියල්ල මැව්වේ. අපි දකිනවා ඒ නිසා උන්වහන්සේ දේවදූතයන්වත් මනුෂ්‍ය වන අපවත් අනිකුත් පෙනෙන නොපෙනෙන සියල්ල අපිට පෙනෙන්නේ නැති දේවලුත් තිබෙනවා. අපිට පෙනෙන්නේ නැති දේවල් ආත්මික තලයක් තියෙනවා. කවුරු කැමති වුණත් අකමැති වුණත් මේ කිතුණු ඇදහිල්ල කවුරු විවේචනය කරත් සැහැල්ලු කරත් විහිළුවට ගත්තත් පෙනෙන නොපෙනෙන සියල්ල. පෙනෙන දෙයක් අපිට තිබෙනවා නොපෙනෙන විශාල දෙයක් තිබෙනවා. මේ පෙනෙන දෙයට වඩා අපිට නොපෙනෙන සදාකාලික ලෝකයේ ස්වර්ගීක කාරණා ඒ ආත්මික තලය විශාලයි. ඒක තිබෙනවා අපි දකිනවා. ඒ නිසා ස්වර්ගයේ උන්වහන්සේ තමයි සියල්ල මැව්වේ. ඒ කියන්නේ දේවදූතයන්වත් මනුෂ්‍යයන්වත් මැව්වේ දෙවියන් වහන්සේ උන්වහන්සේ උදෙසා. ඒ කාරණාවත් සමග අපි පුරාණ ගිවිසුමේ ගීතාවලිය 8 වෙනි පරිච්ඡේදයට යමු පොඩ්ඩක්. ගීතාවලිය 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය පොඩ්ඩක් පෙරලා ගමු. මනුෂ්‍යයාගේ උතුම්කම කියලා මේ දාවිත්තුමා යම් කාරණාවක් කියනවා. මම එතනදී 8 5 වෙනි පදේ ඉඳන් මෙතන කියනවා. එතන තිබෙනවා ඔහු දෙවියන් වහන්සේට මදක් පමණක් පහත් කොට සෑදූසේක. මහිමය හා ගෞරවය නැමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්ත කර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක. එසේය සියල්ල ඔහුගේ පාද යට දැමූසේක. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද එසේය වනයේහි මුර්ගයෝද ආකාශයෙහි පක්ෂීන්ද මුහුදේ මත්ස්‍යෝද මුහුදු මාර්ගවල යන්නා වූ සියල්ලෝද යන මොව්හුය. දැන් මේ පදය අපි දන්නවා බයිබල් විශාරදයෝ කියන විදිහට අපි මේ පදය යේසුස් වහන්සේගේ අනාගත වාක්‍යයක් වාගේම මනුෂ්‍යව ගැන කාරණාවක් යම් කාරණාවක් කතා. මොකද මේක පටන් ගන්නේ මනුෂ්‍යගේ උතුම්කම කියලා දාවිත්තුමා මේක පටන් ගන්නේ අපගේ ස්වාමින් වහන්සේ. මේ පළවෙනි පදේ ගීතාවලිය 8 පළවෙනි පදේ කියනවා ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද. ඔබ සුඛීය මහිමය අහස්තලයේ මැත්තේහි තැබූසේක. සතුරාද පලිගන්නාද නිශ්ශබ්ද කරන පිණිස ඔබගේ එදිරිකාරයන් නිසා ඔබ බාලයන්ගේද කිරිබොන බිලින්දන්ගේද මුකෙහි බලය පිහිට වූසේක. සොකියේ ඇඟිලි වැඩය වූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිට වූ සඳ හා තාරකා බලා කල්පනා කරන කල ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔහු දෙවියන් වහන්සේට මදක් පමණක් පහත් කොට සෑදූසේක. මෙතනදී ඒ ඉංග්‍රීසි බයිබලයේ සහ හරි පරිවර්තනය අනුව එතන තියෙන්න ඕනේ ඒක හරියට කියනවා නම් දේවදූතයන්ට මදක් පමණක් පහත් කොට සෑදූසේක කියලා තමයි ඒ හරි පරිවර්තනවල තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතනදී කියන්නේ එතනදී බොහෝ විට එතනදී කතා කරන්නේ දෙවියන් වහන්සේ ගැන නෙමෙයි දේවදූතයෝ කියන ඒ සංකල්පය එතන තියෙන්නේ. ඒ නිසා මේක හරි පරිවර්තනය වෙන්නේ ඔහු දේවදූතයන්ට මදක් පමණක් පහත් කොට සෑදූසේක. මහිමය හා ගෞරවය නැමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක කියලා මේ කාරණාව මෙතනදී කතා කරනවා. මෙතනදී මේක යේසුස් වහන්සේ ගැන අනාගත වාක්‍යයක් වගේම මිනිස්සු බැලුවම අපි මිනිස්සුන්ට මේක අදාළයි. මොකද මිනිස්යන්වත් දෙවියන් වහන්සේ මවනකොට අපි දකිනවා උන්වහන්සේගේ උප්පත්ති පොතේ කියනවා ඒ උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මිනිස්සු මැව්වා. හැබැයි මිනිස්සු දේවදූතයන්ට වඩා පහත් කොට මැව්වේ. දැන් මෙතනදී යේසුස් වහන්සේ පාව උන්වහන්සේගේ තේජස අතහැරලා දේවදූතයන්ට වඩා මදක් පහත් වෙලා තමයි මේ පොළොවට ශරීරයක් අරගෙන ආවේ. ඒ අනාගත වාක්‍යයක් මෙතනදී කියනවා. දැන් අපි දකිනවා උප්පත්ති මේහා සමානව සමගාමීව තව පදයක් අපි මේකට එනවමම එතන උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 25 කියනවා. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 25 කියනවා දෙවියන් වහන්සේ ඒ වර්ග ලෙස පොළවේ මුර්ගයන්ද ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ වර්ග ලෙස භූමියෙහි බඩගායන සියලු සත්තුන්ද සෑදූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. තවද දෙවියන් වහන්සේ අන්න ත්‍රිත්වය ගැන කතා කරනවා. අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යා සාදම්ම. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළව කෙරෙහිද පොළව පිට බඩගායන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කීසේක. මේ කාරණාවම තමයි මෙතනදී දාවිතුමා සිහි කරන්නේ. මේක යේසුස් වහන්සේගෙන අනාගත වාක්‍යයක් වුණාට දැන් මෙතනදී කියන්න ඕන උනේ ඔහු දේවදූතයන්ට මදක් පමණක් පහත් කොට සෑදූසේක. යේසුස් වහන්සේ දේවදූතයන්ට මදක් පහත් කොට මනුෂ්‍ය ප්‍රකාරයට මේ පොළොවට ආවා. යේසුස් වහන්සේ මේ දේවදූතයන්ට වඩා පහත් නැහැ. යේසුස් වහන්සේ මනුෂ්‍ය කයක් අරගෙන ඒ මට්ටමින් ආවා. උන්වහන්සේගේ දේවත්වය තිබුණා. අපි දකිනවා ඒක. බයිබල් ගැනීම අනුව. උන්වහන්සේ තේජස උන්වහන්සේගේ ඒ තේජස ඒ සැප අත්හැරලා ස්වර්ගයෙන් උන්වහන්සේ දේවදූතයෙක්ටත් වඩා පහත් මට්ටමකට නම් මනුෂ්‍ය ශරීරයක් අරගෙන මේ පොළොවට ආවා. ඒකයි මෙතනදී මතක් කරන්නේ. මනුෂ්‍ය වන ඔබව මාව
උන්වහන්සේ දේවදූතයන්ට වඩා මදක් පමණ පහත් කොටයි මවලා තියෙන්නේ. ඒක එහෙම තියෙන අතර අපි තව අධ්‍යයනය කරන්නට යනවා දෙවියන් වහන්සේගේ සමානත්වයට දෙවියන් වහන්සේගේ ස්වරූපයට මනුෂ්‍යව මැව්වා මේ බයිබලයේ කිසිම තැනක නැහැ දෙවියන් වහන්සේගේ සමානත්වයට දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්ව දේවදූතයන්ව මැව්වයි කියලා නම් බයිබලයේ වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා නැති දෙයක් ගැන අපිට කතා කරන්න බෑ. ලියලා තියෙන්නේ මනුෂ්‍යය ගැන විතරයි. දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැව්වේ මනුෂ්‍යයන්ව. දේවදූතයන්ව මෙහෙම මැව්වයි කියලා බයිබලයේ ලියන්නේ නැහැ. ඒ වගේම අපි පල්ලහැට යනකොට හේබ්‍රෙව් පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. හේබ්‍රෙව් පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ ඉඳන් අපි බැලුවොත් එතන කියනවා නමුත් මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේහි හිඳගන්නේයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද. දැන් මේ ගීතාවලියේ පොතේ තියෙන අනාගත වාක්‍යයක් දාවිත්තුමා කියපු අනාගත වාක්‍යයක් මෙතනදී මේ හේබ්‍රෙව් පොතේදී පාවුලුතුමා ගන්නවා. පාවුලුතුමා ඒ ගීතාවලියේ පොතේ අනාගත වාක්‍යයක් අරගෙන කතා කරනවා මෙතනදී ඒ උන්වහන්සේගේ සෙනගට මේ කාරණාව කිව්වේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ගැන. නමුත් මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද. දැක්කනේ? පාවුලුතුමා මෙතනින් ප්‍රශ්නයක් කරනවා. දැන් කිසිම දේවදූතයෙක්ට මෙහෙම කිව්වද දෙවියන් වහන්සේ? නැහැ. එහෙම කිව්වේ කාටද? යේසුස් වහන්සේට විතරයි. ඒ වගේම තමයි යේසුස් වහන්සේ උන්වහන්සේගේ වචනේ ලියා තිබෙනවා අපි ක්‍රිස්තුස් වහන්සේත් සමග උන්වහන්සේගේ සිංහාසනේ අපි සේවය කරන්න යනවා. ඔහු සියල්ලෝ ගැලවීම උරුම කරගන්ට සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවේද? මේ පාවුලුතුමා දේවදූතයෝ ගැන පොඩි ඉඟියක් දෙනවා. දේවදූතය කියන්නේ කවුද? සේවක ආත්මයෝ. බයින් බලන්න එතනදී බලන්න දේවදූතයෝ කියන්නේ මොකද්ද? ඔවුන් සියල්ලෝ ගැලවීම උරුම කරගන්න සිටින සියල්ලන් උදෙසා සේවය කරන පිණිස. අන්න ගැලවීම ලබා ගන්න ඉන්න අය වෙනුවෙන් සේවය කරන පිණිස දෙවියන් වහන්සේට සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මය නොවේද? දැන් මෙතනදී අපි බයිබලයේ තියෙන දේ පමණයි අපි කියවන්න අපිට තේරුම් ගන්න මේ අපි විශ්වාස කරන්න පුළුවන්. පාවුලුතුමා කියනවා දේවදූතයෝ කියලා කියන්නේ කවුද? ඒ දේවදූතයන්ගේ එක කොටසක් එක උන්ට තිබෙන එක වගකීමක් තමයි ගැලවීම ලබන්න ගැලවීම උරුම කරගන්න සිටින අය වෙනුවෙන් සේවය කරන පිණිස එවපු ආත්මය ආත්මික මැවිල්ලක් ඒගොල්ලෝ ආත්ම වර්ගයක් තමයි මේ දේවදූතයෝ කියන්නේ. බයිබලයේ කිසිම තැනක නැහැ ගැලවීම උරුම කරගන්න දේවදූතයන්ටත් ඕනේ කියලා. දේවදූතයන්ට ගැලවීම උරුම කරගැනීමක් ගැන බයිබලයේ කියන්නේ නැහැ කිසිම තැනක. මොකද දේවදූතයෝට ගැලවීමක් අවශ්‍ය නැහැ. බයිබලයේ ගැන්වීම අනුව දේවදූතයෝ එකපාරක් පව් කළා. යක්ෂ අපි දකිනවා සාතන් පව් කළා. එයා ඇතුළු ඒ දේවදූතයෝ සෙට් එකක්ම දෙවියන්වහන්සේ සුවර්ගයෙන් පල්ලහැට දැම්මා. ඒගොල්ලන්ට මං හිතන්නේ සමාවක් නැහැ. ඒ කියන්නේ දේවදූතයෝ පව් කරොත් බොහෝ දුරට සමාවක් නැහැ. ගැලවීමකුත් නැහැ. යේසුස් වහන්සේ දේවදූතයෝ වෙනුවෙන් මැරුණේ. යේසුස් වහන්සේ මැරුණේ කව වෙනුවෙන්ද? මනුෂ්‍යෝ වන අප වෙනුවෙන් යමයි යේසුස් වහන්සේ කුරුසේ පූජා වුණේ. ඒකයි මෙතනදී කියන්නේ. ඒ නිසා ගැලවීම උරුම කරගන්නන් කියලා කියන්නේ මේ පොළවේ සිටින මනුෂ්‍යයන්ටයි ගැලවීම ඕන. දේවදූතයන්ට ගැලවීම උරුම කරගන්න දෙයක් නැහැ. දේවදූතයන්ගෙන් සෙට් දෙකයි ඉන්නේ. එකක් යහපත් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ දේවදූතයෝ අනිත් වැටිච්ච අය දෙවියන් වහන්සේම මැව්ව අනිත් වැටිච්ච අය අශුද්ධ ආත්ම. ඒ අශුද්ධ ආත්ම වලට ගැලවීමක් නැහැ. ඒගොල්ලෝ කොහොමත් යන්නේ ගිනිවිලට සදාකාලික විනාශය. නමුත් ස්වර්ගයේ සිටින අනිකුත් දේවදූතයෝ එදා ඉඳන් ඒගොල්ලන්ව මවපු දවස් ඉඳන් ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලන්ට ගැලවීමක් උරුම කරගන්න දෙයක් නැහැ. ගැලවීමක් උරුම කරගන්න තියෙන්නේ මිනිස්සු. ඒ දේවදූතයන් තිබෙන එක වගකීමක් තමයි මේ කොටස. අපි තව පල්ලයට මේවා පොඩ්ඩක් අධ්‍යයනය කරනවා. මොකද අපි ස්වර්ගයට යන්නේ. ඒක නිසා ස්වර්ගික මේ කාරණා ගැන දේවදූතයෝ ගැන යම් පොඩි ගැන්වීමක් අපි ඉගෙන ගන්නවා අද දවසේ. අපි මීට ඉස්සෙල්ලා ඉගෙනගෙන නැහැ මේවා පිළිවෙලකට. ඒ නිසා අපි ඒව දැනගත යුතුයි. අද මේව දැනගන්න ඕන. අද මිනිස්සු රැවටිලා ඉන්නවා. ඔය අප්‍රිකාවේ ඔය මහලුකු ප්‍රොෆෙට්ලා කියන බොරුකාරයෝ ඒගොල්ලෝ තරම් ඒ වගේම ඉන්දියාවේ ඉන්න සමහරු ඒගොල්ලෝ තරම් මේ දේවදූතයොත් එක්ක වැඩ කරන කට්ටිය මේ ලෝකේ වෙන නැහැ. මේ ළඟදී මැරුණා තවත් ඔය අප්‍රිකාවේ හිටපු ඔය නයිජීරියාවේදී හිටපු බොරු ප්‍රොෆෙතෙක්. මම දකිනවා Facebook එකේ මේ සිංහල අයත් ඒගොල්ලෝ එයා ගැන ಗುಣ වර්ණනා කර පෝස්ට් දානවා. එයාත් බොරුකාරයෙක්. ඔය ලංකාවට මිටිස්සල්ලා ආවේ ඔය තාත්තලා බාප්පලා පුතාලා කියන කට්ටියක් ඇවිල්ලා විශාල ව්‍යසනයක් කරේ ඔය මහලුකු සභාවක අශුද්ධ ආත්ම තුල මුලාවේ ආත්මයක් ක්‍රියාත්මක වෙලා ඔය ඌබට්ලා කියන සමහර බොරුකාරයෝ
මේ ඔය මැරිච් එකත් බොරුකාරයෙක්. බොරු ප්‍රපේතයෙක්, බොරු ගුරුවරයෙක්, බොරුකාරයෙක්. බය නැතුව මම කියනවා. මොන හාස්කම් කරත්. ඔහුගේ ඔය අවමංගල වෙලාවෙත් ඔය දේවදූතයෝ ආවයි කියලා ඔය අප්‍රිකාවේ සෙට් එකක් කියනවා දැක්කයි කියලා. දේවදූතයෝ යක්ෂයාටත් පුළුවන් ආලෝකයේ දූතයන්මන් එන්න. ඒ නිසා මේ අපි මේවා දැනගන්න ඕන. මොකද අර කිතුනෝ සෙට් එකක් ඉන්නවා මේ දේවදූතයොත් එක්ක ගනුදෙනු කරනවා. දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. දේවදූතයොත් එක්ක ගනුදෙනු කරන සෙට් එකක් ඉන්නවා. ඒ නිසා අපි මුලාවට හසු නොවි උන්වහන්සේගේ වචනය තුල සිටින පිණිස මේ දැනගැම්ම අපිට ඕන. ඒ නිසා දේවදූතයෝන්ව දෙවනාංශේ මැව්වේ මිනිස්සු දේවදූතයෝ සමාන නැහැ. දේවදූතයන්ට තිබෙන එක කාර්යභාරයක් අපි දැන් කතා කරා. ඒ මොකද්ද? ගැලවීම ලබන්න ඉන්න, ගැලවීම උරුම කරගන්න ඉන්න මිනිස්යන්ට උපකාර කරන පිණිස දෙවියන් වහන්සේ එවපු සේවක ආත්මයෝ කියලා කියනවා. අපි ඒ වගේම එලිදරව් 22 වෙනි පරිච්ඡේදයේ කතා කරන 8 වෙනි පදේ එලිදරව් 22 8 කියනවා මේ දේ ඇසුවා වූ දුටුවා වූ තැනැත්තා යොහාන් නම් මමය. අපි දකිනවා මේ පදේ. අපි මිට ඉස්සලා අහලා තිනවා යොහාන් තුමාර දේවදූතයෝ දැක්කම මොකද්ද කරන්න ගියේ? මම ඇසූ දුටු කල මේ දේ මට පෙන් වූ දේවදූතයාට নমස්කාර කරන්නට ඔහුගේ පාමුල වැටුනෙමි. ඔහු මට කතා කොට එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද නුඹේ සහෝදර වූ ප්‍රොපේතවරුන්ගේද මේ පොතේ වචනය රක්ෂා කරන්නන්ගේද හවුල් මෙහෙකරුවන්ය. මෙයා ඒ දේවදූතයා කියනවා හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන් වහන්සේට নমස්කාර කරන්නයි කීසේ. ඒක දැක්කනේ. දැන් එතනදී දේවදූතයෝ ඇවිල්ලා හවුල් මෙහෙකරුවෝ අපිත් එක්ක. දැන් මෙතනදී කියන බන් මම නුඹේද කියලා කිව්වම මෙතනදී යොහාන්. මම යොහාන් ඔයාගේද? ඔයාගේ සහෝදර වූ ප්‍රොපේතවරුන්ගේද? ඒ කියන්නේ ඔය එතනදී කියන්නේ මුල් කාලේ මුල් ඒ පුරාණ කිවිසුමේ සිටියා වූ ඒ අනාගත වතුරුන් ඇතුළු මේ අලුත් ගිවිසුමේ ප්‍රේරිතයන් 12 දෙනා ඇතුළුව මම මේ කාරණා කියන්නේ මෙතනදී. නුඹේ සහෝදර වූ ප්‍රපේතවරුන්ගේද මේ පොතේ වචන ආරක්ෂා කරන්නන්ගේ ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය මේ පොතේ කිව්වම එළිදරව් පොතේ විතරක් නෙමෙයි. මුළු දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල මේ සාර වූ ඉගැන්වීම ඒක ආරක්ෂා කරන්නන්ගේද හවුල් මෙහෙකරුවෝ. ඒ කියන්නේ දේවදූතයොත් මොනවාද කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනයට යටත්. දෙවියන් වහන්සේගේ වචනය ආරක්ෂා කරන්නන් ඒ වගේම දෙවියන් වහන්සේගේ සේවකයන් සේවය කරන දරුවන් වෙන යොහාන්ගේ ප්‍රොපේතවරුන්ගේ මේ පොතේ වචනය ආරක්ෂා කරන්නන්ගේ හවුල් මෙහෙකරුවෝ දෙවියන් වහන්සේට নমස්කාර කරන්න. අපි එතනදී ඒ දේවදූතයෝ ගැන යම් ඉඟියක් එනවා. මොකද දේවදූතයන්ව ලොකු කරගෙන ඉන්න කිතුණු සෙට් එකකුත් ඉන්නවනේ. බයිබලයේ කිසිම තැනක කිසිම ඉගැන්වීමක් නැහැ. අපිට බෑ දේවදූතයන්ට අන කරන්න. අපිට බෑ දේවදූතයන්ගෙන් දේවල් ඉල්ලන්න. බයිබලයේ කිසිම තැනක එවැනි ඉගැන්වීමක් නැහැ. දෙවියන් වහන්සේ තමයි තමාට ඕන විදිහට දේවදූතයන්ගේ එවනවද නැද්ද? අපි දකිනවනේ බයිබලයේ පුරාණ කිවිසුමේ ඉඳන් දේවදූතයෝ සේවය කරන්න ආවනේ. දැන් ඒ කැඳගත්තට කවුරු ආඥා කරලා නෑ. දෙවියන් වහන්සේ තමාගේ සුව කැමැත්තේ ප්‍රකාරයට තමයි මේ දේවල් කරේ. ඒ නිසා කිසිම බයිබලයේ ඉගැන්වීමක් නෑ. අපිට පුළුවන් දේවදූතයෙක්ට කමාන්ඩ් කරන්න. අපිට පුළුවන් අනේ මේ දේවදූතයා අනේ මල් ළඟට එන්නකෝ. ඒවා කියන්න අපිට බෑ. අනේ දේවදූතයා අනේ මාව ආරක්ෂා කරන්න එන්නකෝ. ඒවා කියන්න බෑ. ඒ බයිබලයට පටහැනි බොරු ඉගැන්වීම. දෙවියන් වහන්සේ තමයි උන්වහන්සේගේ දූතයන්ව අප වෙනුවෙන් තබන්නේ. අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි අර බයිබල් ගීතාවලිය පොතේ තියෙන්නේ. මායන මාර්ග සමා ගීතිකවොත් කියන අපි දේවදූතුන් රැකගනිවා. දැන් ඒක දෙවියන් වහන්සේ ඉපත් කරන්න අපිට ඒවා ඉල්ලන්න බෑ. ඒ නිසා එහෙම දෙයක්ත් තියෙනවා. ඒ නිසා දේවදූතයන් ගැන අපි කතා කරනකොට දේවදූතයන් එක්ක ගනුදෙනු කරන්න අපිට බෑ. හොඳේ? දේවදූතයන් උන්වහන්සේ වන අවස්ථාවල් බයිබලයේ ඕන තරම් වාර්තා වෙනවා. හැබැයි දේවදූතයන් අපිට කැඳ ගන්න බෑ. අපිට ඒගොල්ලන්ට යාඥා කරන්න බෑ. ඒගොල්ලන්ගෙන් පිළිතුරු ලබා ගන්න බෑ. ඒගොල්ලන්ගේ උපකාරය අපිට ලබා ගන්න බෑ. දෙවියන් වහන්සේ තමයි මේ දේවල් නියෝග කරන්නේ. ඒ කාරණා එතන තියෙනවා. ඒ නිසා මෙතනදී ඒ හවුල් මෙහෙකරුවෝ කියලා කියනවා දේවදූතයෝ. දෙවියන් වහන්සේගෙම සෙනගත් සමග. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්වත් දේවදූතයන්ගෙන් වෙන් කරන්නේ ඔවුන් මැව් විදිහට මැව් ආකාරයේදී. මම නැවත කලින් කිව්වනේ. අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයට උන්වහන්සේ මනුෂ්‍යව මැව්වා. බයිබලයේ දේවදූතයන්ව එහෙම මැව්වයි කියලා වාර්තා වෙලා නැහැ. ඒ නිසා බයිබලයේ ලියලා තියෙන දේ තුල විතර අපිට ඉන්න පුළුවන් වෙන දේවල් මැත්තේ යන්න ගියොත් අපි හැමෝම මුලාවකට යනවා. ඒ නිසා මම පොඩි සාරාංශයක් මෙතනදී කියනවා බයිබලයේ ඉගැන්වීම අනුව මම මේ අධ්‍යයනය තුල යම් සාරාංශයක් මෙතනදී කියනවා විවිධ දේවදූතයන් මාර්ගෙ ඉන්නවා. දැන් හිතන්න එපා අද මේක අපිට වැඩක් නැහැ කියලා. අපි මේවා දැනගන්න ඕන. අපිට මේ දැනගැම්මක් ඕන. බයිබලයේ තියෙන දේ ස්වර්ගය අපි ගියාට පස්සේ ස්වර්ගයේ අපි දකින්න යන දේ ගැන යම් අවබෝධයක් අපිට තියෙන්න ඕන. මොකද දේවදූතයෝ ඉන්නවනේ මිලියන ගණන් ස්වර්ගේ.
ඒ නිසා දේවදූතයන් විවිධ දේවදූතයන් වර්ග ඉන්නවා. උදාහරණයකට බයිබලයේ ඉගැන්වීම බයිබලයේ ලියා තිබෙන ඉගැන්වීම අනුව සෙරාප්වරු ඉන්නවා, කෙරුබ්වරු ඉන්නවා, ඒ වගේම අග්‍ර දේවදූතයෝ ඉන්නවා, අධිපතීන්, යක්ෂාධිපතියෝ, අශුද්ධ ආත්ම ඉන්නවනේ. ඒත් වැටිච්ච දේවදූතයෝන. ඒ වගේම ජීවමාන සත්වයන් මෙවැනි ආකාරයෙන් බයිබලයේ දේවදූතයෝ වර්ග ඉන්නවා. බයිබලයේ වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන දේවල් මම පද ඉක්මනින් පොඩ්ඩක් කියවන්නම්. සෙරාප්වරු ගැන බයිබලයේ යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. යෙසායා 6 දෙවෙනි පදයේ ඉඳන් කියනවා සෙරාප්වරු ගැන. උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් කෙනාට පියාපත් 6 බැගින් තිබුණෝය. දෙකකින් මුහුණ වසාගත්තේය. දෙකකින් පාද වසාගත්තේය. දෙකකින් පියාසර කළේය. ඔහු එක්කෙනෙක් අනෙකුට මොරගසමින් සේනාධිපති ස්වාමින් වහන්සේ ශුද්ධය 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 මුළු පොළව ස්වාමින් වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය. ඒ යෙසායා අනාගත වතුරුතුමා දැකපු දර්ශනය තුල ඒ කාරණාව. දැන් එතනදී සෙරාප්වරු කියලා කට්ටියක් හිටියා. ඒගොල්ලන්ගේ ස්වරූපය මෙන්න මේ වගේ කියලා බයිබලයේ ලියනවා. අපි දන්නේ හැම දේවදූතයෙක්ට වෙන පියාපත් තියනවා කියලා අපි දන්නේ නැහැ. සඳහන් වෙන දේවල් තුල අපි යමක් දැනගන්න පුළුවන් එච්චරයි. මේ ස්වර්ගයේ ඉන්න දේවදූතයෝ මොන වගේද හැමෝම මොන වගේද කියලා අපි දන්නේ නැහැ. බයිබලයේ වාර්තා කරලා තියෙන දේවල් ගැන විතරයි අපිට දැනගැම්මක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි කවදා හරි ඔන්න ස්වර්ගයට ගියාම සෙරාප්වරුම දකින්න යනවා. කෙරුබ්වරු කියලා කට්ටියක් ඉන්නවා. මේගොල්ලෝ හැමෝම දේවදූතයෝ. කෙරුබ්වරු ගැන අපි දකින උප්පත්ති පොතේ අර ආදම් මේව පව් කරලා ඒදන් උයනෙන් පැන්නුවට පස්සේ මොකද වුනේ? උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියනවා මෙසේ උන්වහන්සේ මනුෂ්‍යා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කැරකෙන්නා වූ ගිනිමය වූ කඩුද පිහිට වූසේක. දැක්කද? කෙරුබ්වරු කට්ටියක් කියලාත් ඉන්නවා. අපි දන්නේ කොහොමද කියලා. කෙරුබ්වරු කට්ටියක් ඉන්නවා. ඒ ඔන්න උපත්ති 3 එක සඳහන් වෙනවා. තව කෙරුබ්වරු ගැන කියනවා නික්මයාම 25 18 වෙනි පදේ. රන් තලා අර ගිවිසුම් පෙට්ටිය ගැන. රන් තලා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනේ දෙකලවරෙහි පිහිටවන්න. ඒ කියන්නේ අර මේ පූජා මේ ගිවිසුම් පෙට්ටිය වහන පියන ගැන මේ කතා කරන්නේ. එක් කෙලවරක කෙරුබ්වරයෙක්ද අනෙක් කෙලවරක කෙරුබ්වරයෙක්ද බැගින් සාදන්න කියලා අපි දකිනවා. ඒක ඒ විස්තරේ මම මෙතන කියන්නේ නැහැ. කෙරුබ්වරු ඉන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ කෙරුබ්වරු ගැන එතනදිත් කතා කරනවා. ආයේ යෙසායා 37:16 කතා කරනවා කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඊශ්‍රායල්ගේ දෙවිව් සේනාවල ස්වාමින් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ පමණක්ම දෙවියන් වහන්සේය. අහසත් පොළවත් මැව්වේ ඔබ වහන්සේය. දැක්කනේ එතනදී යෙසායා තුමා කියනවා කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඊශ්‍රායල්ගේ දෙවිව් සේනාවල ස්වාමින් වහන්සේ කියලා දෙවියන් වහන්සේ ගැන කතා කරනවා. කෙරුබ්වරුන් අතරේ වැඩවසන. දැක්කද? ඒ කෙරුබ්වරු කියන්නේ ඒ දේවදූතයෝ සෙට් එකක් ස්වර්ගයේ ඉන්න. එසකියල් 10 කියනවා 10 වෙනි පරිච්ඡේදයේ යම් තැනක කියනවා තවද මම බැලූ විට කෙරුබ්වරුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයේහි නිල් මාණික්ක වැන්නක් ඔවුන්ට ඉහළින් තිබෙනවා දුටිමි. එය සිංහාසනයක සමානත්වයේ පෙනීමෙන් මෙන් ඔවුන්ට උඩින් පෙනුනේ. මේ එසකියල් දැක්ක දර්ශනය කෙරුබ්වරුන්ගේ හිස්වලට උඩින් මේ ස්වර්ගීක දර්ශනයක් දැක්කපු එසකියල් එතනදී සඳහන් කරනවා කෙරුබ්වරු ගැන. අපි දන්න තව කට්ටියක් ඉන්නවා කවුරු? අග්‍ර දේවදූතයෝ. දානියෙල් 10:13 දානියෙල් 10:13 කියනවා පර්සියා රාජ්‍ය අධිපතියා 21 දවසක් මට විරුද්ධව සිටියේය. නමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මිකායෙල් තෙම මට උපකාර කරන්නට ආයේය. එසේය මම පර්ෂියාවේ රජවරුන් වෙත එහි ප්‍රමාද වුනේමි. දැන් මෙතනදී කියනවා දැක්කනේ මිකායෙල් කියලා දේවදූතයෙක් අපි අහනවා බයිබලයේ ඒ කැරක්ටර් එක. බයිබලයේ දානියෙල් පොතේ කියනවා මිකායෙල් කියන්නේ කවුද? ප්‍රධාන අධිපතීන්ගෙන්. ඒ කියන්නේ අග්‍ර දේවදූතයන්ගෙන් එක්කෙනෙක් තමයි මිකායෙල්. මිකායෙල් ගැන බයිබලයේ ස්ථාන කිහිපයක සඳහන් වෙනවා. ඒ නිසා ඔන්න අග්‍ර දේවදූතයෝ කියලා සෙට් එකක් ඉන්නවා. ඒ වගේම යූදස් 1:9 කියනවා නමුත් අග්‍ර දේවදූතෝ මිකායෙල් යක්ෂයා සමග පොර බදන අතර මෝසෙස්ගේ මිනිය ගැන විවාද කරද්දී නින්දිත වූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්නට බය වී ස්වාමින් වහන්සේ නුඹට තරවට්ටු කරන සේකයි කීවේ. අපි දකිනවා මේ පුරාණ ගිවිසුමේ කාරණාවකදී මේ මෝසෙස්ගේ ඒ මිනිය ගැන යම් ප්‍රශ්නයක් එතන උදුන ආත්මිකව. එතනදී බලන්න මිකායෙල් යක්ෂයා සමග පොරබදින අතර අග්‍ර දේවදූතු මිකායෙල් යක්ෂයා සමග පොරබදන අතර දැක්කනේ
අග්‍ර දේවදූත මිකාኤල්. ඒ කියන්නේ අග්‍ර දේවදූතයෝ ඉන්නවා. කලින් කතා කරා අග්‍ර ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මිකාኤල්. ඒ කියන්නේ මිකාኤල් විතරක් නෙමෙයි අග්‍ර දේවදූතයෝ. අග්‍ර දේවදූතයෝ එක්කෙනෙක්ට වැඩි ගාණක්, ඒ කියන්නේ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ එක්කෙනෙක් තමයි මිකාኤල්. ඒ කියන්නේ අග්‍ර දේවදූතය කියලා සෙට් එකක් ඉන්නවා. දැන් ඒ වගේම අපි කලින් කතා කරා මෙතනදී පර්සියා රාජ්‍ය අධිපතියා 21 දවසක් මට විරුද්ධව සිටියා. දැක්කම අධිපතිවරු ඉන්නවා. අධිපතිවරු කියවම යහපත් වෙන්න පුළුවන් බහුතරයක් බයිබලයේ අධිපතියන් කිව්වම යක්ෂ වැටුණු දේවදූතයෝ. ඒ වැටුණු අශුද්ධ ආත්ම නැමැති දේවදූතයෝ තමයි. ඒ කියන්නේ අධිපතීන් ඉන්නවා. අධිපති ආත්ම. ඒකයි කියන්නේ පර්සියාවේ අධිපතියා කියන්නේ toy යක්ෂ අධිපති ආත්ම. එයාට විරුද්ධව තමයි අර ආපු මේ මිකාኤල් උදව් කරන්න ආවේ අර දේවදූතයාට. එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේම අධිපති යක්ෂාධිපතියෝ ගැන කතා කරනවා. ඒත් දේවදූතයෝනේ. මතෙව් 9:34 කියනවා. නමුත් පරිසිවරු මොහු යක්ෂයන් දුරු කරන්නේ යක්ෂාධිපතියා කරන කොටගෙන යයි කීවේ. යේසුස් වහන්සේ යක්ෂයන්ව දුරු කරනකොට යක්ෂාධිපතියෝ කරන කොටගෙන තමයි මේ යේසුස් වහන්සේ යක්ෂයන්ව දුරු කරන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ අධිපතියෝ. එපිස 3:10 කියනවා එසේ කළේ අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ විසින් අභිප්‍රාය කරන ලද සදාකාල අභිප්‍රාය ප්‍රකාරයට ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයේ සභාව කරන කොටගෙන උන්වහන්සේ අනේක විද ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය. දැක්කනේ එතනදී කියනවා ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලෙහි සභාව කරන කොටගෙන උන්වහන්සේගේ අනේක විද ප්‍රඥාව දැනගෙන ලැබෙන පිණිසය. බලන්න ඒගොල්ලන්ටත් ප්‍රඥාවක් ලැබෙන්න තියෙන මේ ලෝකයේ කාරණාවල් තුල. මොකද දේවදූතයෝ හැමදේම දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. දේවදූතයෝ සර්ව ප්‍රඥාන නැහැ. බයිබලයේ එක තැනක කියනවා මම පල්ලහැට යනකොට එක කියනවා. අපි කියන්නේ බයිබලයේ දේවදූතයෝත් ආසා වුණා කියලා. ඒ කියන්නේ දේවදූතයෝ දන්නේ දෙවියන් වහන්සේගේ මුළු සැලැස්ම දේවදූතයෝ දන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේ පොළොවේ කෙරෙහි තිබෙන මුළු සැලැස්ම දේවදූතයෝ දන්නේ නැහැ. එහෙම දෙයක්ත් තියෙනවා. දේවදූතයෝ හැමදේම දන්නේ නැහැ. ඒ වගේම දැන් ඔය බලන්න ඒ අධිපතීන් යක්ෂාධිපතීන් ගැන කතා කරා. ඒ වගේම එපිස 6:12 කියනවා මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට සහ විරුද්ධව රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවලටත් විරුද්ධවය. දැක්කනේ තව සෙට් එකක් ගැන කතා කරනවා. මේ දේවදූතයෝ කිව්වම මං කියවනේ වැටුණු දේවදූතයෝ තමයි යක්ෂ ආත්ම. දැන් බලන්න එතනදි කියනවා අපේ සටන අධිපතිකම් වලට ස්වර්ගයේ සිටින අධිපතිකමේ ආත්ම තියෙනවා. දුෂ්ට ආත්ම. පරාක්‍රමධාරී ආත්ම තියෙනවා. අන්ධකාර ලෝක මුලාදෑනීන්ගේ ආත්ම තිබෙනවා. ස්වර්ගීය ස්ථානවල දුෂ්ටකමේ ආත්ම සේනාවල් ඉන්නවා කියලා බයිබලයේ කියනවා. ඒ නිසා අපි දකින්න අපි මේ කතා කරන දේවදූතයෝ වර්ග ගැන අපි කතා කරනකොට ඔය ආකාරයේ දේවදූතයෝ වර්ග බයිබලයේ වාර්තා වෙන අය ගැන විතර අපිට කියන්න පුළුවන්. ඒ වගේම තව සෙට් එකක් ගැන කතා කරනවා ජීවමාන සත්වයන් කියලා ඒ වචනෙන් කතා කරනවා යොහාන් තුමා එලිදරව් පොතේ. එතනදී කියනවා ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් එක්කෙනෙක් සදාකාලයටම ජීවත් වන්නා වූ දෙවියන් වහන්සේගේ උදාහසින් පූර්ණ වූ රන් පාත්‍රා 7ක් දේවදූතයන් 7 දෙනාට දුන්නේය. දැක්කනේ? විවිධ දේවදූතයෝ ඉන්නවා. දැන් බයිබලයේ වාර්තා වෙන දේවදූතෝ වර්ග කීපයක් ගැන තමයි අපි ඔය බැලුවේ. මේවා දැනගැම්ම අපිට තියෙන්න ඕන. අපි යන්නේ කවදාහරි ස්වර්ගයට. අපි මෙතෙක් දැකපු නැති දේ ස්වර්ගයට අපි දකින්න යනවා. බයිබලයේ ලියලා නැති දේවලුත් අපි දකින්නේ ඇයි? දකින්නේ ඇයි නෙමෙයි දකින්න යනවා. මොකද බයිබලයේ හැමදේම 100%ක් වාර්තා කරලා නැහනේ. ඒක නිසා ඔන්න දේවදූතයෝ වර්ග කිහිපයක් බයිබලයේ වාර්තා කරන වර්ග කිහිපයක් ඉන්නවා. මේකට පිටස්තරව අපිට මිනිස්සු හීනෙන් දැක්කත් අපිට ඒවා විශ්වාස කරන්න බෑ. මිනිස්සු හීනෙන් මොන එක්කෙනා මොන නම කියාගෙන ආවත් ඔය අප්‍රිකාවේ අය වගේ. මොන නම කියාගෙන ආවත් අපිට ඒවා විශ්වාස කරන්න බෑ. බයිබලයේ ලියලා තියෙන වාර්තා වෙලා තියෙන දේවල් විතර තුල පමණයි අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒක නිසා විවිධ දේවදූතයෝ සෙරාප්වරු, කෙරුබ්වරු, අග්‍ර දේවදූතයෝ, අධිපතීන්, පරාක්‍රමධාරීන්, යක්ෂාධිපතියෝ, දුෂ්ටකමේ ආත්ම, ජීවමාන සත්‍යයන් මේ ආකාරයේ දේවදූතයන් වර්ග සිටිනවා. නමුත් ඔවුන් සියල්ලම දේවදූතයෝ. හරියට අර අපි මේ ලෝකේ මිනිස්සු අපි විවිධ ජාතීන් ඉන්නවනේ නේ. විවිධ පාට, හැමේ පාට, විවිධ හැඩරුව, විවිධ අර ඒ රටවල් වල ඒ ජාතීන් වෙනස්නේ. හැබැයි ඔය හැමෝම මිනිස්සු නේ. ඒ වගේ තමයි මේ දේවදූතයෝත් විවිධ වර්ග හිටියත් ඒ හැමෝම දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ සිටින දේව දූතයෝ. ඒ නිසා මේ අපි දකිනවා දැන් අර ඒ කතා කරපු විදිහට අග්‍ර දේවදූතයෝ මිකාኤල්
ගේබ්‍රියල් දේවදූතයෝ ගැන කතා කරා අර අලුත් ගිවිසුමේ නේ. ඒගොල්ලෝ පණිවිඩකාරයෝ. මිකාኤල් පණිවිඩකාරයෙක් අග්‍ර දේවදූතයෙක් වගේම. ගේබ්‍රියල් දේවදූතයාත් ප්‍රධාන පණිවිඩකාරයෙක් බයිබලයේ වාර්තා වෙන. තව අය ඇති. බයිබලයේ වාර්තා වෙන අය ගැන විතරයි අපිට කතා කරන්න පුළුවන්. බොහෝ අපි කිතුනෝ ලෙස ප්‍රවේශම් වෙන්න ඕනේ. බයිබලයේ ලියලා නැති දේවල් මිනිස්සු මොන දේ කිව්වත්, හීනෙන් දැක්කත්, දර්ශනයන් දැක්කත්, කාමරයට ආවත් අපිට විශ්වාස කරන්න ඕනේ නැහැ. අපිට විශ්වාස කරන්න ඕනේ නැහැ. බයිබලයේ වාර්තා වෙලා තියෙන දේවල් තමයි අපි විශ්වාස කළ යුත්තේ. ඒ නිසා මේ දේවල් තියෙනවා. ඒ වගේම දේවදූතයෝ මොනවද කරන්නේ? මේ දැනගැම්මක් අපිට තියෙන්න ඕනේ. අපි දෙවනාංශක දරුවෝ ලෙස මේ දැනගැම්ම අපිට තියෙන්න ඕනේ. බොඩ බයිබලයේ ලියලා තියෙන දේවල්. අපි දේවදූතයෝ ගැන කතා කරාට ඇත්තම දේවදූතයෝ මොනවද කරන්නේ? ඒ ගැන පොඩි අපි දෙයක් බලන්න යනවා. දේවදූතයෝ ඇත්තටම මොනවද කරන්නේ? අපි ඒ කාරණාව බලනකොට එතනදී මුලින්ම බලන්න යනවා. ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දේවදූතයෝ කරන කාරණාවල අපි එක කාරණාවක් අපි කතා කරන්න යනවා. දේවදූතයෝ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන. අපි දන්නවා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ යුතුයි. බයිබලයේ කියනවා නුඹේ ආත්මයෙන් නුඹේ මුළු බුද්ධියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. නුඹලා මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න බයිබලයේ අපිට ලියලා තියෙනවා මනුෂ්‍යයන්ට. දෙවියන් වහන්සේ දීලා තියෙන අන කරලා තියෙනවා. දේවදූතයෝ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අපි දකිනවා ගීතාවලිය 148 පළවෙනි පදයේ ඉඳන් කතා කරනවා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරව. ස්වර්ගවල සිට ස්වාමින්ට ප්‍රශංසා කරව. උස්තැන්හිදී ස්වාමින් උන්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ සියලු දූතයනි උන්වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ මුළු සේනාව උන්වහන්සේට ප්‍රශංසා කරව. ඊට පස්සේ කියනවා මැවිල්ල ගැන. චන්ද්‍ර සූර්යනි උන්වහන්සේට ප්‍රශංසා කරව. දීප්තිමත් තාරකා සියල්ලනි උන්වහන්සේට ප්‍රශංසා කරව. ස්වර්ගවල ස්වර්ගෙනි අහසට උඩින් තිබෙන ජලයනි උන්වහන්සේට ප්‍රශංසා කරව. ඒ සියල්ලෝ ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. මක්තිසාද උන්වහන්සේ අනකලසේක එවිට ඒවා මවන ලද්දේය. සියල්ල මැව්වා. දූතයෝ ඇතුළු සියල්ලොන්ව දෙවියන් වහන්සේ මැව්වා. දැන් මෙතනදී කියනවා දේව දූතයෝ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳන් කියනවා. ඔහු එක්කෙනෙක් එක්කෙකුට මොරගසමින් සේනාවල ස්වාමින් වහන්සේ ශුද්ධය ශුද්ධය මුළු පොළව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය. එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එලිපත්තවල අත්තිවාරම් සෙලවුණේ. මේ ස්වර්ගික දර්ශනයේ යෙසායාතුමා දැකපු ගෘහයද දුමෙන් පෙරුණේ. අපි දකිනවා යෙසායා දැක්ක ඒ දර්ශනයේ කොටසක්. ඒ සේනාවල ස්වාමීන් වහන්සේ ශුද්ධය ශුද්ධය කියමින් ඒ යෙසායා පොතේ ලියා තිබෙන ප්‍රකාරයට දේව දූතයෝ මොරගසමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ වගේම ඔවුන් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. හේබ්‍රෙව් 1:6 කියනවා උන්වහන්සේ තමන්ගේ කුළුදුල් පුත්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාර කරත්වයි කීසේක. දේවදූතයන් ගැන වනාහි උන්වහන්සේ සුඛිය දූතයන් සුළඟද සුඛිය සේවකයන් ගිනි දැල්ලක්ද කරනසේකයි කියනසේක. මේ දෙවියන් වහන්සේ මේ දේවදූතයන්ව සුළඟක් කරනවා විටක, ගිනි දැල්ලකුත් කරනවා විටක. අපි දන්නවා මේවා බයිබලේ පුරාණ කිසිමේ ලියලා තිබෙනවා. අපි දකිනවා ඒවා වුණා. ඒ නිසා දෙවියන් වහන්සේ බයිබලයේ මෙතන ලියනවා දේවදූතයෝ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. එලිදරව් 5:8 එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනාත් එකිනෙකෙනා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන බැටළු පැටවානන් ඉදිරියෙහි වැඳ වැටුණෝය. දැක්කද? දේවදූතයෝ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා, ප්‍රශංසා කරනවා. ඒ වගේම දේවදූතයෝ තව දෙයක් කරනවා. දේවදූතයන් කරන දේ දේවදූතයෝ දෙවියන් වහන්සේ කරන දේ තුල ප්‍රීතිමත් වෙනවලු. අපි ඒක දන්නවා. අපි දකිනවා මෙතනදී දෙවියන් වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ഘോഷා පවත්වද්දී ඒකේ කොනේ ගල තැබුවේ කවුද? යෝබ්තුමාගෙන් දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ මවන වෙලාවේ කාරණාවක් ගැන දෙවියන් වහන්සේ යෝබ්ගෙන් අහනවා. මේ ලෝකේ මවනකොට, මේ පොළව මවනකොට ඒකේ කොනේ ප්‍රධාන ගල තැබුවේ කවුද කියලා අහන වෙලාවේ දෙවියන් වහන්සේ අහනවා. ඒ කියන්නේ මේ පොළව මවන වෙලාවේදී දෙවියන් වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ഘോഷා පවත්වද්දී තමයි කරලා තියෙන්නේ. උන්වහන්සේ මේ පොළව මවනකොට කොනේ ප්‍රධාන ගල තබනකොට දේවදූතයෝ මොනවාද කරලා තියෙන්නේ? ප්‍රීතියෙන් ഘോഷා පවත්වලා තිනවා. ඒ කියන්නේ දේවදූතයෝ කරන දෙයක්. දෙවියන් වහන්සේ යම් කාරණාවක් කරනකොට ස්වර්ගයේ සිටීමින් ඒගොල්ලෝ ප්‍රීති ഘോഷා පවත්වනවා. අපි දකින දෙයක් තමයි ලූක් 15:10. එලෙසම පශ්චාත්තාප වෙන්නා වූ එක පව්කාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේ. දැක්කද?
පසුතැවෙන එක පෞකාරයෙක් ගැන දේවදූතයෝ දෙවියන් වහන්සේ ඇතුළු දේවදූතයෝ ප්‍රීතිමත් වෙනවලු. ඒ කියන්නේ දේවදූතයෝ ප්‍රීතිමත් වෙනවා මිනිස්සෙක් ගැලවෙනකොට. බයිබලයේ ලියන්නේ හොඳේ. දැන් කලින් කිව්වනේ අර මිනිස්සුන්ව ගැලවීමට උරුම කරගන්න දේවදූතයෝ දෙවියන් වහන්සේ තුල සේවය කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒ කරන සේවය තුල මිනිස්සෙක් ගැලවීම ලබනකොට ඒගොල්ලොත් ප්‍රීතිමත් වෙනවලු. ඒ වගේම දෙවියන් වහන්සේ ඉදිරියේ ඒගොල්ලෝ පෙනී සිටිනවා දේවදූතයෝ. යක්ෂයත් පෙනී සිටිනවා. අපි යෝබ් 1:7 කියනවා. එවිට ස්වාමින් වහන්සේ නුඹ කොතැන සිට ආසෙක්දයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමින් වහන්සේට උත්තර දෙමින් පොළොවේ ගමන් කොට ඔබ ඇවිද ආවේ මේ කීසේක. දැක්කනේ සාතන් පවා තවමත් දෙවියන් වහන්සේගේ ඉදිරියේ පෙනී සිටිනවා. ඒ ගැන කතා කරනවා අපි දකිනවා ඉලිදරව් පොතේ පවා. මට ඒ තීන පද එකපාරට ලියා ගන්න මතක නැති වුණා. අර නුඹලාට චෝදනා කරන යක්ෂයා කියලා කියන්නේ. රෑ දහවල් නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධව චෝදනා කරන යක්ෂයා ගැන කතා කරන ඉලිදරව් පොතේ. ඒ වගේම යෝබ් 2:1 කියනවා නැවතත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ස්වාමින් වහන්සේ ඉදිරිපිට පෙනී සිටින්ට ආකල්හි සාතන්ද ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්ට ඌ අතරෙහි ආසේක. දැන් මෙතනදී තවත් නැවතත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කියන්නේ මේ දේවදූතයෝ. ස්වාමින් වහන්සේ ඉදිරිපිට පෙනුණා. ඒ කියන්නේ දේවදූතයෝ යම් කාර්යභාරයක් වෙනින් දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින වෙලාවේ ඒගොල්ලොත් එක්ක සාතනුත් ආවා පෙනී සිටින්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දේවදූතයෝ දෙවියන් වහන්සේ ඉදිරියේ නිතරම පෙනී සිටිනවා. යක්ෂයාත් දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටීමෙන් ඔබට මට විරුද්ධව ඇකියුස් කරනවා ඒගොල්ලෝ. ඒ වගේම දෙවියන් වහන්සේගේ විනිශ්චයන් වලදී ඉදිරියදී වෙන්න යන දේවල් පසු පුරාණ ගිවිසුමේත් ඒක වුණා. පුරාණ ගිවිසුමේ දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න වෙලාවේදී දේවදූතයන්ගේ ඒව විනිශ්චය කරන්න. යම් කාරණාවල් එලිදරව් පොතේ ලියනවා විනිශ්චය කරන්නට දෙවියන් වහන්සේගේ විනිශ්චයේදීත් දේවදූතයන්ව දෙවියන් වහන්සේ එවනවා පාවිච්චි කරනවා. එලිදරව් 7:1 කියනවා ඉන්පසු ගොඩටත් මූදටත් කිසි ගහකටත් සුළඟ නොඅදින පිනිස දේවදූතයන් 4 දෙනෙක් පොළවේ 4 දිගී සුළඟ අල්ලාගෙන පොළවේ 4 කොනේ සිටිනවා දුටිමි. තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන නැගෙනහිර දිශාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩදත් මූදරත් අනුතුරු කරන්ට බලයලත් දේවදූතයන් 4 දෙනාට මහත් ශබ්දයකින් හඬ නගා අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ගේ නලල්වල මුද්‍රා තබනතුරු ගොඩටත් මූදටත් ගස්වලටත් අනුතුරු නොකරන්නයි කීසේක. එලිදරව් 8:2 කියනවා තවද දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින දේවදූතයන් 7 දෙනා දුටිමි. ඔවුන්ට හොරණෑ 7ක් දෙන ලද්දේය. තවත් දේවදූතයන් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනයේ ඉදිරිපිට සිටියේ. අපි දකින එලිදරව් පොතේ බොහෝ ස්ථානවල මේ දේවදූතයෝ දෙවියන් වහන්සේගේ විනිශ්චයේදී දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. බයිබලයේ ලියනවා. ඒ වගේම යාඥාවලට පිළිතුරුගෙන ආපු කතාවල් යම් අවස්ථාවල් බයිබලයේ ලියනවා. දැන් මේවා කිව්වයි කියලා අපි හැමෝටම මේ යාඥා කර දේවදූතයන්ගෙන් උපකාර ලබා ගන්න බෑ හොඳේ. මේ දෙවියන් වහන්සේ සෝකීය පරම සෝකීය කැමැත්ත තුල උන්වහන්සේ කරපු දේ. ඒ නිසා අපිට මේවා කියන්න බෑ. ක්‍රියාපොතේ 12 අපි දන්න දෙයක්. ක්‍රියා 12:7 කියනවා එවිට ස්වාමින් වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේ. මේ පවුලතුමා දැක්ක අත්විඳපු දෙයක්. හොඳේ ඇත්ත දෙයක්. ඇත්ත සිදුවීමක්. එවිට ස්වාමින් වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය. අර ඒගොල්ලෝ හිරගෙදර ඉන්නකොට ආලෝකයක් කාමරෙහි බැබළුනේය. දැන් අදත් මේවා මිනිස්සුන්ට වෙනවනේ සමහර අයට. ඔහු පේත්‍රස්ගේ සමාවෙන්නේ මේ පේත්‍රස්තුමාගේ කාරණාව මේ මතක් කරන්නේ පාවුලතුමාගේ කාරණාව නෙමේ. පේත්‍රස්ගේ ඇලයට ගසා ඔහු පුබුදුවමින් දැක්කනේ දේවදූතයා ඇවිල්ලා පේත්‍රස්ගේ ඇලයට තට්ටු කරලා යව නැගිට්ටෙව්වා. අදටත් මෙවැනි යම් දේවල් අපි දන්නවා වාර්තා වෙනවා. දැන් මෙතනදී ඔහු පුබුදුවමින් ඉක්මනින් නැගිටින්නයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැලවී වැටුනේය. දූතයා ඔහුට කතා කොට ඉඟටිය බැඳ මහත් වහන් දමා ගන්නයි කීවේය. ඔහු එසේ කළේය. නුඹේ සලුව ඇඟලාගෙන මා පස්සේ එන්නයි දේවදූතයා පේත්‍රස්ට කිව්වා. ඔහු පිටත්ව ඔහු පස්සෙන් ගියේය. දූතයා විසින් කරන ලද දේ ඇත්තක් බව ඔහු නොදැන තමා දර්ශනයක් දකින්නේ යයි සිතුවේය. ඔවුන් පළවෙනි දෙවෙනි මුරපලවල් පසුකොට නුවරට යන යකඩ දොරටුව ළඟට ගිය කල ඒක ඔවුන්ට ඉබේම ඇරුණේය. ඔවුන් පිටතට ගොස් එක වීතියක් පසු කළ කෙනෙහිම දේවදූතයා ඔහු කෙරෙන් අහක්ව ගියෝය. ඇත්ත සිදුවීමක්. මේක දර්ශනයක් නෙවෙයි. පේත්‍රස් අර හිරගෙදර ඉන්න වෙලාවේ පේත්‍රස්ව බේරගන්න දෙවියන් වහන්සේ දේවදූතයෙක්ව එව්වා. දැන් හිතන්න එපා හැම වෙලෙම ඔබව මාව බේරගන්න මේ විදිහට දේවදූතයන් එවයි කියලා හිතන්න එපා. මේක එදා එක්තරා සිදුවීමක්. දෙවියන් වහන්සේගේ අනාර්ග ප්‍රේරිතයෙක් වෙන අපෝස්තලවරයෙක් වෙන පේත්‍රස් වෙනුවෙන් දෙවියන් වහන්සේ කරපු මෙහෙවරක් මේක. හොඳේ. මේක හැමෝටම දෙවියන් වහන්සේ කරන්නේ නැහැ. දානියෙල් 8:16 කියනවා. තවද ගාබ්‍රියෙල්
ඔහුට දර්ශනය තේරුම් කර දෙන්නයි කියා මොරගසන මනුෂ්‍ය හඬක් ගඟේ ඉවුරු අතරේ මට ඇසුනේය. දැක්කනේ? එර දානියෙල්ගේ කතාවේදී දානියෙල් දකින දර්ශනන් වලදී ඒ ගාබ්‍රියල් දේවදූතයා ආව දානියෙල්ට පණිවිඩත් අරගෙන ඒව බලන්න ඒ යාඥා කර කර වෙලා ඉන්නේ හිටියේ ඒ වෙලාවේ අර දානියෙල්තුමා අපි දැකනවනේ මේක ඉස්සලා මේ ගැන අපි කතා කරාන දානියෙල්තුමා යම් කාරණාවක් ගැන නිරාහාර යාඥා කරනකොට උත්තර අරගෙන එන දේවදූතයා තමයි අර යක්ෂාධිපතිව බාධා කරේ. දැන් බලන්න උත්තර අරගෙන ආව දේවදූතයෝ දෙවියන් වහන්සේගේ උත්තරය අරගෙනයි ආවේ. මේ දේවදූතයන්ට ඕන උත්තර අරගෙන ආවේ නැහැ. දානියෙල් 9:21 කියනවා එසේම මා යාඥාවෙන් කතා කරද්දී පළවෙමු මා දර්ශනයෙන් දුටු මනුෂ්‍ය වූ ගාබ්‍රියල් යහුව ගමන් කොට සවස් පූජා වේලාවට පමණ මා ළඟට පැමිණියේය. ඒ නිසා මේ දේවල් බයිබලයේ වාර්තා කරනවා. ඒ වගේම ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට මිනිසුන් දිනා ගැනීමට උපකාර කරනවා. අපි කලිනුත් කතා කරා. එහෙත් ස්වාමින් වහන්සේගේ දූතයන් පිලිප්ට කතා කොට නැගිට දකුණු දෙස යෙරුසලමේ සිට ගාසාට බහින පාරට යන්නයි කීවේය. එය කාන්තාර පාරක්. අපි දකිනවා පිලිප්ට කිව්වා අර ඉතියෝපියන් අපංශකයව හම්බෙන්න කාරණාවල් ඒ වගේම තවත් ස්ථානවලදී අපි දකිනවා දේවදූතයෝ කතා කළා. දැන් මෙතනදී බාන ක්‍රිස්තුස් වහන්සේ තුල මනුෂ්‍යංග දිනා ගන්න දේවදූතයෝ උපකාර කරනවා. එතනදී පිලිප්ට කතා කළා. ක්‍රියා 8:26. ඒ වගේම ක්‍රියා 10:3 කියනවා. ඔහු දහවල් 9 වෙනි පැය පමිනේදී දෙවියන් වහන්සේගේ දූතයෙකු තමා ළඟට එනවා සහ කොරලේනියස් යයි තමාට කියනවා දර්ශනයකින් පැහැදිලි ලෙස දැක. ඔහු දෙස ඇස් යොමා බලා භයපත්ව ස්වාමිනී කිමෙක්ද යසිය. ඔහු කතා කොට නුඹේ යාඥාද සිහිවීමක් කොට දෙවියන් වහන්සේ ඉදිරියට පැමිණුනේය. ඒ දේවදූතයා කියනවා. ඒ කොරනේලියස්ගේ කාරණාව යන්න ජාතියෙක් වන කොරනේලියස්ව ගැලීමට ගෙනෙන කාරණාවේදී දේවදූතයන්ගේ උපකාරයක් එතන වෙලා තිබෙනවා. බයිබලයේ මේ වාර්තා වෙනවා. ඒ වගේම ඔවුන් මේ ක්‍රිස්තියානි මේ පිළිවෙල වැඩ සහ දුක් වේදනා මේ උන්වහන්සේ මේ ලෝකයේ මේ දෙවියන් වහන්සේ මේ සභාව තුල ඒ වගේම උන්වහන්සේගේ සෙනග තුල කරන දේවල් දේවදූතයෝ නිරීක්ෂණය කරනවා. 1 කොරින්ති 4:9 කියනවා මක්නිසාද ප්‍රේරිත වූ අප මරණයට නියම කරන ලද්දන් මෙන් අන්තිමයන් කොට දෙවියන් වහන්සේ දැක් වූ සේකයි සිතමි. මක්නිසාද අපි ලෝකයටත් දේවදූතයන්ටත් මනුෂ්‍යයන්ටත් ප්‍රදර්ශනයක් කරනු ලබමු. දැක්කනේ දෙවියන් වහන්සේගේ මෙතනදී පාවුලතුමා කියනවා උන්වහන්සේගේ සැබෑ කිතුණුවන් ලෝකයටත් දේවදූතයන්ටත් මනුෂ්‍යයන්ටත් ප්‍රදර්ශනයක් කරනවලු. දේවදූතයන්ටත් ප්‍රදර්ශන. ඒ කියන්නේ දේවදූතයොත් මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ තුල යන ගමන දැකලා යම් දේවල් දැනගන්නවා. යම් දේවල් ඉගෙන ගන්නවා. ප්‍රදර්ශනය කරනවා කියන්නේ. ඒව නිරීක්ෂණය කරනවා දේවදූතයෝ. මේ පොළවේ සභාව නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලීම ලැබුවා වූ අයගේ කාරණාවල් දේවදූතයෝ බලාගෙන ඉන්නවා. මොකද ඒගොල්ලොත් බොහොම අර අපි කියන්නේ බොහොම අර මේ ඒගොල්ලෝ කියන්නේ මොකද්ද අර ආශාවට කියන්නේ මොකද්ද? කුතුහලයකින් යුක්තව මේව බලන් ඉන්නේ. කුතුහලයකින් යුක්තව. මොකද දේවදූතයෝ මේ හැමදේම දන්නේ නැහැ. බයිබලයේ ලියලා තියෙන දේවල් යම් දේවල් දන්නේ නැති වෙන දේවල් දේවදූතයෝ දන්නේ නැහැ. මොකද දේවදූතයෝ සර්වවාසීත් නැහැ. සර්ව ප්‍රඥාවත් නැහැ. හැම දෙයක්ම දන්නෙත් නැහැ. දෙවනාසේ හැම දෙයක්ම දේවදූතයන්ටත් සමහර විට කියන්නේ නැතුව ඇති. එහෙම දෙයක් තියෙනවා. ඒ වගේම 1 කොරින්ති 11:10 එහෙයින් දේවදූතයන් නිසා බලයට යටත් වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්න ස්ත්‍රියර යුතුය. අර ස්ත්‍රිය හිස වසා ගැනීමේ කාරණාවේදී පාවුලතුමා එක තැනකදී කියනවා එහෙයින් දේවදූතයන් නිසා බලයට යටත් වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්න ස්ත්‍රීන්ට කිව්වා. දේවදූතයන් නිසා කියලා එතන දේවදූතයොත් බලන් ඉන්නවා. එපීස 3:10 කියනවා. එපීස 3:10 එසේ කලේ අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ විසින් අභිප්‍රා කරන ලද සදාකාල අභිප්‍රාය ප්‍රකාරයට ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලේ සභාව කරන කොටගෙන උන්වහන්සේ අනේක විද ප්‍රඥාව දැනගන්ටත් ලැබෙන පිණිසය. අපි කලුත් මේ පදේ කතා කරා. ඒ ස්වර්ගයේ සිටින දේවදූතයොත් මේව දැනගන්න ඒගොල්ලෝ ආසාවෙන් ඉන්න ඒව දැනගන්නවා. ඒගොල්ලන්ටත් ඒක තුලින් ප්‍රඥාවක් ලැබෙනවලු. 1 පේත්‍රස් 1:12 ඔවුන් ඒ දේවල් ගැන සේවය කරන්නේ තමන්ට නොව නුඹලාට බව ඔවුන්ට එලිදරව් කරන ලද්දේ. දැන් මෙතනදී මේ කතා කරන්නේ මේ පේත්‍රස් තුමා අර පුරාණ ගිවිසුම අනාගත වතුරුන් ඇතුළු ඒ අර අපි කියන්නේ ඒ සාක්ෂිකාර සමූහය ගැන කතා කරගෙන එන වෙලාවේදී තමයි මේක කියන්නේ. බයිබලයේ පුරාණ ගිවිසුමේ සිටපු ඒ අනාගත වතුරුන් පවා ඒගොල්ලෝ නොදැනුවත්ව අප වෙනුවෙන් ඒගොල්ලෝ සේවය කරලා තියෙනවා. මම ඊට ඉස්සෙල්ලා මේවා අපි කතා කරලා තියෙනවා. මම මේක නෙමෙයි දැන් මෙතනදී කතා කරන්නේ. ඒ නිසා මේ පුරාණ ගිවිසුමේ අනාගත වතුරුන් පවා ඒ කාලේ සේවය කරලා තියෙන්නේ ඒගොල්ලෝ දන්නේ නැතුව අපි වෙනුවෙන් අවර්තමාන සභා යුගයේ වෙනුවෙන් ඒගොල්ලෝ දන්නේ නැතුව සේවය කරලා තියෙනවා. ඒගොල්ලොත් ඒ කාරණා හොයලා තියෙනවා. බයිබලයේ ලියනවා.
ඒ නිසා එතනදී කියනවා ඔවුන් ඒ ගැන සේවය කරන්නේ තමුන් නොව නුඹලාට බව ඔවුන් එළිදරව් කරන ලද්දේය. ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන සුභාරංචි නුඹලාට ප්‍රකාශ කරන තැනැත්තන් ලවා දැන් ඒවා දන්නන ලද්දේය. ඒ දේවල් බලා දැනගන්න දේව දූතයෝ ආශාව වෙනවලු. දැක්කද? අර යේසුස් වහන්සේගේ සුභාරංචි කරනකොට මේ පොළවේ මේ මිනිස්යන් ගැලවීම ලබලා මේ වෙන කාරණාවල් දැනගන්න දේව දූතයෝ ආස වෙනවලු. දැක්කද? ඒ කියන්නේ දේව දූතයෝ ඒව ගැනත් බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ ආසාවෙන් ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ ඒව ගැන හැමදේම දන්නේ නැහැ. ඒව ගැන හැමදේම දේව දූතයෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකයි ආශාව වෙන්නේ. අනේ මොකද්ද අද ස්වාමීන් වහන්සේ කරන්නේ මේ මිනිස්සු තුල? ආසාවෙන් ඉන්නවා. ඒ වගේම ඒගොල්ලෝ ධෛර්යමත් කරපු අවස්ථාවල් තිබෙනවා බයිබලයේ. දේව දූතයෝ ඇවිල්ලා මිනිස්යන්ව ධෛර්යමත් කරපු අවස්ථාවල්. අපි දකිනවා යේසුස් වහන්සේවත් අර ගෙත්සෙමනුවේ යාඥාවේදී යේසුස් වහන්සේ වෙනුවෙන් මෙහෙ කරන්නේ දේව දූතයෝ ආවලු. දැන් මෙතනදී ක්‍රියා 27:23 කියනවා කුමක් හේින්ද මා අයිති වූ මා සේවය කරන්නා වූ දෙවියන් වහන්සේගේ දූතෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට පාවුල් බය නොවන්න නුඹ කායිසර් ඉදිරියේ සිටින්න ඕනෑය බලව නුඹ සමග නැවෙන් යන්නා වූ සියල්ලන්ද දෙවියන් වහන්සේ නුඹට දුන්සේකයි කීසේක බලන්න දේව දූතයෙක් ඇවිල්ලා ඒ පාවුලුතුමාට කතා කරනවා ක්‍රියා 27:23 කිව්වේ ඒ වගේම ලූක් 1:30 දේවදූතයා ඈත කතා කොට මරියතුමීට ඈට කතා කොට මරියා බය නොවන්න මක්තිසාද නුඹට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණේය බලව නුඹ ගර්භණීයව පුත්‍රයෙකු බිහි කරන්නීය උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න අපි හැමෝම දන්න බයිබල් පදයක් මේක බය නොවන්න ඒ මරියතුමීව ධෛර්යමත් කරා අර දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන ආපු වෙලාවේ ඒ වගේම යෝසෙෆ්තුමාව ධෛර්යමත් කළා මතෙව් 1:20 නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී බලව ස්වාමින් වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙෆ් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න මක්තිසාද ඈ තුල පිලිසිදුනා වූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන කියලා යෝසෙෆ්ව ධෛර්යමත් කළා ධෛර්යමත් කරන්න දෙවියන් වහන්සේ දූතයෙක් වෙව්වා දෙවියන් වහන්සේට උන්වහන්සේ කැමති විදිහට වැඩ කරන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ නිසා හිතන්න එපා හැම වෙලෙම මේ ඔබ මාව ධෛර්යමත් කරන්න දේව දූතයන්ගේ වයි කියලා හිතන්න එපා. මේ බයිබලයේ වාර්තා වෙන මේ දේවල් විශේෂ සිදුවීම්. හොඳේ? විශේෂ සිදුවීම්. ඒ නිසා හැම වෙලෙම මේවා වෙයි කියලා හිතන්න නම් එපා බලාපොරොත්තු වෙන්නත් එපා. ඒවා දෙවියන් වහන්සේ කැමති ලෙස කරන දේවල්. ඒ වගේම බයිබලයේ එක හින්ට් එකක් තියෙනවා. ලූක් 16:22 කියනවා අර යේසුස් වහන්සේ යම් කාරණාවක් කතා කරනවා තවද හිඟන්නා නැසි අර හිඟන්නා සහ අර පොසත් එක්කෙනා ගැන කතා කරපු උදාහරණේ යේසුස් වහන්සේ කියන දේලේ තවද හිඟන්නා නැසි දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ලැපැත්තට ගෙන යන ලද්දේය ධනවන්තයාත් නැසි තැම්පත් කරන ලද්දේය ඒ කියන්නේ මරණයේදී ඔවුන් ධර්මිෂ්ඨයන් ගැන සැලකීමක් කරනවා මරණයේදී අපි බයිබලයේ කියන්නේ මරණ වෙලාවේදී අපේ ආත්මය ස්වාමීන් වහන්සේ වෙතට යනවා මම ඒ ගැන ගැඹුරු ලෙස උගන්වන්න යන්නේ නැහැ මොකද ඒක ටිකක් අමාරු දෙයක්. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ මැරුණමත් යම් දේවදූතයන්ගේ උපකාරයක් තියෙනවා ඒගොල්ලන්ගේ ආත්ම ආබ්‍රහම්ගේ ලැපැත්තට නැත්නම් අර පාරාදීසයට ගෙනියන්න අපි දන්නේ මේ බයිබලයේ වාර්තා වෙන ලියන තියෙන්නේ මේක 100%ක් මේක හුදෙක් උදාහරණයක් නැත්නම් හුදෙක් මේ මොනවාද අපිට කියන්නේ මේ උපමාවක් කියලාම මට ගන්න අමාරුයි. සමහර උපමාවක් පමණයි කියලා ගන්නවා. නමුත් බයිබලයේ කියනවා යේසුස් වහන්සේත් කියනවා අර හොරාට කියනවා අද නුඹ මා සමග පාරාදීසේ ඉන්න යනවා. පාරාදීසය කියලා තැනක් බයිබලයේ ලියනවා. අපි ඒ ගැන දන්නේ නැහැ. දන්නේ නැති දේවල් අර්ථකථනය කරන්න හොඳ නැහැ. පාරාදීසය කියලා තැනකුත් තියෙනවා. ඒ වගේම අර මේ උදාහරණෙදිම අර ගිනිවිලේ දුක් විඳින ධනවතා ගැනත් කාරණාවක් කියනවා. හොඳේ? ඒව දේවල් තියෙනවා. ඒ නිසා පාරාදීසයක් කියලා දෙයක් බයිබලයේ වාර්තා වෙනවා. අපි ඒ ගැන හරියට දන්නේ නැහැ. මොකද එදා යේසුස් වහන්සේත් කිව්ව නිසා අර හුරාට නුඹ මා සමග පාරාදීසී ඉන්නවා. පාරාදීසය කියන්නේ ස්වර්ගේ නන් නෙමෙයි. මොකද යේසුස් වහන්සේගේ පැමිණීමේදී තමයි උන්වහන්සේ තුල මැරුණු අයත් උන්වහන්සේ තුල ජීවත් වෙන්න අයත් ඒ වෙලාවේදී ස්වර්ගයට උන්වහන්සේ අහසට ඔසවගන්නේ. ඒ නිසා අපි ඒව ගැන ලොකුවට කතා කරන්න භයානකයි මේ දේවල් සමහර දේවල්. ඒ නිසා අපි දකිනවා දැන් අපි දේවදූතයෝ වර්ග කිහිපයක් ගැන කතා කරා. දේවදූතයෝ මොනවාද කරන්නේ කියලා අපි මේ පදේ අපි මෙතනදී කතා කරා. ඒ වගේම තව පදයක් තියෙනවා 2 තෙසලෝනික 2:13. 2 තෙසලෝනික 2:13. නමුත් ස්වාමින් වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන සහෝදරයනි ආත්මයන් වහන්සේගේ පිරිසිදුකමට ද සැබෑව ඇදහිීමට කරන කොටගෙන නුඹලා ගැලවෙන පිණිස දෙවියන් වහන්සේ පටන් ගැන්මේ සිට නුඹලා තෝරාගත් නිසා
නුබලාගෙන දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්ට අපි බැදී සිටිමු. දෙවියන් වහන්සේ ඔබව මාව පටන් ගැන්මේදී තෝරගෙන තිබෙනවා. දෙවියන් වහන්සේ පටන් ගැන්මේදී හසත් පොළොවත් මෙව්වයි කියලා කියන්නේ උපත්පතේ. පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. නමුත් බයිබලයේ ලියලා නැහැ පටන් ගැන්මේදී දේවදූතයන්ව තෝරගත්තා කියලා. දෙවියන් වහන්සේ දේවදූතයන්ව මවලා තිනවා. දෙවියන් වහන්සේ දේවදූතයන් අපි දැන් මේ මුළු අධ්‍යයනය තුල අද දැන් මෙතෙක් වෙනකන් අපි යම් දේවල් කතා කරානේ. දේවදූතයන්ට තිබෙන කාර්යභාරයන් යම් කොටස් අපි කතා කළා. හැබැයි බයිබලයේ කියන්නේ නැහැ දේවදූතයන්ව දෙවියන් වහන්සේ පටන් ගැන්මේදී තෝරගත්තා. පටන් ගැන්මේදී තෝරගත්තේ දෙවියන් වහන්සේ මිනිස්සුන්ව. ඔබව මාව. ඒ වගේම එපීස 1:4 කියනවා ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම. දැක්කනේ? ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබව මාව තෝරාගෙන තිනවා. දේවදූතයන්ව තෝරාගත්තයි කියලා බයිබලයේ ලියන්නේ. උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ මට ආශිර්වාද කරනවා. ඔය ආත්මික ආශිර්වාදයක් තමයි දේවදූතයන්ගෙන් දෙවියන්ස කරන සේවයක්. නේ? ආත්මික ආශිර්වාදයක් ඒක. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන් තුල අපට නොමිලේ දුන්නා වූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් වහන්සේ කරන කොටගෙන පුත්‍රයන් වීමට අප පෙරම නියම කරලා තිබෙනවා. දැක්කනේ? යේසුස් වහන්සේ කරන කොටගෙන අප පුත්‍රයන් වෙන්න උන්වහන්සේ නියම කරලා දෙනවා. අපි දකිනවා බයිබලේ ලියනවා මනුෂ්‍ය පුත්‍රයෝ කියලා කියනවා දේවදූතයන්ටත්. හරි. නමුත් ඊට වඩා විශේෂ දෙයක් ගැනයි බයිබලේ මන්නම් හිතන්නේ මට හැඟෙන දේ තුල. මට හැඟෙන දේ කියලා මගේ හැඟීම් මෙතන කියන්න බෑ. බයිබලේ වාර්තා කරන දේ තුල අපිට දැනෙනවා අපිට තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍යයන්ව දෙවනාසේ තෝරගත්ත ඒ පුත්‍රකම යම් අර දේවදූතයන්ගේ තිබෙන පුත්‍රකමට වඩා දෙයක් ගැන තමයි බයිබලේ කතා කරන්නේ. ගලාති 4:5 කියනවා එසේ කලේ අප විසින් පුත්‍රකම ලබන විසින් මේ යේසුස් වහන්සේ අප වෙනින් පූජා වුණ කාරණාව කතා කරන ගෙනමින් ඉන්න වෙලාවේදී තමයි පාවුලු මේ කියන්නේ පාවුලුතුමා එසේ කලේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි ඌවන් මුදා ගැනීමටය. යේසුස් වහන්සේ ව්‍යවස්ථාව යටතේ උපන්න කියලා මෙතනදී කතා කරගෙන යනවා ගලාති 4 වෙනි පරිච්ඡේදයේ. ඒකත් එක්ක තමයි මෙතන දෙන්නේ. යේසුස් වහන්සේ අප වෙනින් අපව අපි පුත්‍රකම ලබන පිණිස යේසුස් වහන්සේ පූජා වුණා. තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා පියාණනි කියා හඬගසන්නා වූ තමන් පුත්‍රයන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවූසේක. මෙසේ නුඹ තවත් 16ක් නොව පුත්‍රයෙක් කිය. පුත්‍රයෙක් නම් දෙවියන් වහන්සේ කරන කොටගෙන උරුමක්කාරයෙක් කියලා බයිබලයේ කියනවා. බයිබලයේ කිසිම තැනක නැවත මං කියනවා. දේවදූතයෝ උරුමක්කාරයෝ කියලා බයිබලයේ ලියලා නැහැ. අපි උරුමක්කාරයෝ. දැන් මෙසේ නුඹ තවත් 16ක් නොවේලු. අපි දෙවියන්වහන්සේගේ දරුවෝ අපි දෙවියන්වහන්සේගේ අබ්බා පියාණනි කියලා පුත්‍රකම ලබන දෙවියන්වහන්සේගේ දරුවෝ. නුඹ තවත් 16ක් නොව පුත්‍රයෙක් නම් දෙවියන්වහන්සේ කරන කොටගේ උරුමක්කාරයෙක්. උරුමක්කාරයෙක්. අපි දකිනවා බයිබලයේ ඒ උන්වහන්සේගේ වචනේ ලියලානවා. අර දහසක් අවුරුදු රාජ්‍ය දෙවියන්වහන්සේගේ සෙනග උන්වහන්සේ සමග විනිශ්වාසනේ සිටිනවා. දේවදූතයන්ට ඒ දේවල් ලියලා නැහෙනි. ඒ නිසා මෙතන යම් විශේෂත්වයක් තියෙනවා. ඒ වගේම රෝම 8:17 කියනවා තවද දරුවෝ නම් උරුමක්කාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳුණු නම් අන්න උන්වහන්සේ සමග දුක් විඳිනු නම් එසේ වන්නේය. දැන් මේ අපි තේරුම් ගන්න ඕනේ මනුෂ්‍ය දේවදූතය අතර යම් වෙනසක් තියෙනවා. අපි හවුල් උරුමක්කාරයෝ කලින් අර දේවදූතය යොහන්ට කිව්වා අපි හවුල් සේවකයෝ කියලා කිව්ව එක තැනකදී නේ. නමුත් මෙතනදී උරුමක්කාරකම ගැන කතා කරන්නේ මනුෂ්‍යයන්ටයි දෙවන්නාසේ බයිබලේ. දේවදූතයන්ට උරුමක්කාරකම ගැන කතා කරපු දෙයක් බයිබලේ මම දැකලා නැහැ. ඒ නිසා අන්න එතන විශේෂත්වයක් තියෙනවා. අපි උරුමක්කාරයෝ උන්වහන්සේ සමග දුක් විඳිමු නම් එසේ වන්නේය. මොකද මෙතනදී කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝ ඔබ මම. ඒ වගේම 1 යොහාන් 3:2 කියනවා ප්‍රේමවන්තයනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නෙමුදයි තවම ප්‍රකාශ වී නැහැ. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමු. දැක්කනේ? මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයට අපි උන්වහන්සේ දකින්නෙමුව. උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑම දෙනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන් තමුන්ම පිරිසුදු කර ගනිති. තකනේ මෙතනදී කියනවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ අපි කොයි ආකාර අය වන්නේමුදයි තාම ප්‍රකාශ වෙලා නැහැ.
උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වෙන බව දනිමු. දැක්කද? බයිබලයේ කියනවනේ අපි උන්වහන්සේගේ උස මහතර ගොඩ නැගෙන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ හා සමාන වන බව. අපි මේ කවදාවත් මේ යේසුස් වහන්සේ වගේ වෙනවයි කියලා නෙමෙයි මෙතනදී කියන්නේ. කලින් අර අපි මේ අධ්‍යයනය පටන් ගන්නකොටත් කිව්වේ මොකද්ද යේසුස් වහන්සේ කිව්වේ? දේවදූතයන් හා සමාන වෙනවා. ඒකේ තේරුම දේවදූතයෝ වෙනවයි කියන එක නෙමෙයිනේ. ඒ වගේම තමයි මෙතනද. මෙතනදී කියනවා උන්වහන්සේට සමාන වන බව දනිමු. ඒකේ තේරුම අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනව නෙමෙයි. අර ක්‍රිස්තුස් වහන්සේ තිබෙන ක්‍රිස්තුස් වහන්සේ වගේ ඒ කාරණා උන්වහන්සේට තියෙන මහිමය අපිට ලැබෙනවා නේ. උන්වහන්සේගේ උරුමය අපිට ලැබෙනවා. ඒකයි මේ උන්වහන්සේ හා සමාන වෙනවයි කියන්නේ. අන්න ඒ වගේ මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඒ වගේම තව දෙයක් 1 පේත්‍රස් 2:9 1 පේත්‍රස් 2:9 නමුත් අන්ධකාරයෙන් Tamanගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරගත් වංශයක් රාජකීය පූජකයෝ ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නෝය. මේක බයිබලයේ උන්වහන්සේ කිව්වේ මිනිස්යන්ට විතරයි. මේක දේවදූතයන්ට උන්වහන්සේ කිව්වේ නෑ. එහෙම වාර්තා වෙලා නෑ බයිබලයේ. තේරෙනවද? ඒ නිසා දෙවියන් වහන්සේ මේ මිනිස්යන්ට යම් කැඳවීමක් උසස් කැඳවීමක් තියෙනවා. හොඳේ? ඒ වගේම 1 කොරින්ති 6:3 අර ඔය ක්‍රිස්තියානිකාරයන් අතරේ නඩු කියන යම් වාද විවාදයක් වෙච්ච වෙලාවක පාවුලතුමා යම් කාරණාවක් කියනවා. මම මේ ඒ කාරණාව මුළුමනින් කියන්නේ නැහැ. එතනදී වෙච්ච කාරණාවක් කියනවා. එතනදී අපි දේවදූතයන් විනිශ්චය කරන්නෙමු යයි නුඹලා දන්නේ නැද්ද? එසේනම් මේ ජීවිතයට අයිති දේම විනිශ්චය කරන්න බැරිද? දැක්කද මේ පාවුලතුමා මෙතනදී කියන්නේ අපි දේවදූතයන් විනිශ්චය කරන්නෙමු යයි නුඹලා දන්නේ නැද්ද? මම දන්නේ නැහැ. මේ බයිබලයේ ලියලා තියෙන්නේ. මේව කොහොමද වෙන්නේ කියලා නම් මම දන්නේ නැහැ. බයිබලයේ තමයි ලියලා තියෙන්නේ. පාවුලතුමාට දෙවෙනවන්සේ අඟවලා තියෙනවා. දේවදූතයන්වත් විනිශ්චය කරන්න යනවලු. මම දන්නේ නැහැ. මේකෙන් ලොකු ඉගැන්වීමක් මට ගේන්න බෑ. නමුත් බයිබලයේ මෙහෙමත් ලියනවා. ඒක එතනදිත් පැහැදිලි අපි ස්වර්ගයට ගියාම දේවදූතයෝ වෙන්න යන්නේ නැහැ. අපි විශේෂයි. අපි විශේෂයි. ස්වර්ගයට ගියාමත් අපි විශේෂයි. දහසක් අවුරුදු රාජ්‍ය, අලුත් අහස, අලුත් පොළව, දෙවියන් වහන්සේ අපිට දී තිබෙන උරුමය, උරුමකාරයෝ, දේව දරුකම, අබ්බා පියාණනි කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මෙවැනි දේවල් ගැන කතා කරනවා ශුද්ධ ලියවිල්ලේ. අවසාන වශයෙන් මම තව පදයක් බලනවා. අපි දන්න පදේ, අපි ආස පදයක්. 1 තෙස්සලෝනික 4:13 ඉඳන් කියනවා. තවද සහෝදරෙනි, බලාපොරොත්තුවක් නැත්තා වූ අන් තැනැත්තන් මෙන් නුඹලා ශෝක නොවන පිණිස සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව. මක්නිසාද යේසුස් වහන්සේ මැරී නැවත නැගිටුණු සේක්කයි අපි අදහනු නම් එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරන කොටගෙන සතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. උන්වහන්සේ සමග ගෙනෙනසේක. මේ ගැන්වීමෙන් ගැඹුරට යන්නේ නැහැ. ගොඩක් කිතුනෝ මේක තේරුම් ගන්න නැහැ. මේක පොඩ්ඩක් ඔහේ යනවා. මේකේ තේරුම අපි ක්‍රිස්තුස් වහන්සේ සමග යනවායි කියන්නේ නෑ. මෙතනදී කියන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ සමග ගෙනෙනසේක. ඊමේදී ක්‍රිස්තුස් වහන්සේ සමග ගෙනෙනසේක. බයිබලයේ ගෙන්වීම අනුව අපි මරුණාම අපි යන්නේ පාරාදීසයට අපගේ ආත්ම. පාරාදීසය කොහෙද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි පාරාදීසයේ තියෙන ආත්ම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ගෙනෙනවා නැවත අලුත් ශරීරයක් ලබා ගන්න පිණිස. තේරෙනවද කියන දේ? ඊමේදී මොකද්ද වෙන්නේ? දැන් මැරිච්චාගේ ආත්ම පොළොව යටද ඉන්නේ. එහෙම බයිබලයේ ගෙන්වීමක් නැහැ. පාරාදීසය කියලා තැනක් තියෙනවා. පාරාදීසයේ ඉඳන් ආත්මත් එක්ක තමයි යේසුස් වහන්සේ එන්නේ. ඒ ආත්ම තමයි නැවත පොළොවේ අර ශරීරය මලුන් ඒ ශරීරය මහිමාන්විත ශරීරයක් බවට පත් වේගෙන එන්නේ. ජීවත් වෙන ඒ වෙලාවේ ජීවත් ඉන්න අය මැරෙන්නේ නැතුව ශරීරය වෙනස් වෙනවා. ඒ වෙලාවේ අපේ ආත්ම පාරාදීසයට ගිහිල්ලා නැහනේ. නමුත් මැරිච්ච අයගේ ආත්ම තියෙන්නේ පාරාදීසයේ බයිබලයේ ගැන්වීම අනුව මම දන්නේ නැහැ එතනින් එහා දෙයක්. ඒකයි කියන්නේ මෙතනදී සතපෙන්නව ගැන මෙහෙම කියනවා. යේසුස් වහන්සේ කරන කොටගෙන සතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. දැක්කනේ? සතපී සිටිනවයි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල මැරිච්ච අයව යේසුස් වහන්සේ සමග ගෙනෙනසේක. ඊමේදී කොහොමද ගෙනෙන්නේ එහෙනම්? ඊමේදී යනවනේ අපි. අන්නේ දෙයක් තියෙනවා මේක ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා බලන්න. ඒ කියන්නේ සතපී සිටින්නන් ගැනයි මෙතනදී කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අයගේ ආත්ම යේසුස් වහන්සේ සමග ගෙනෙනවා ඊම වෙන වෙලාවේ. ඒ වෙලාවේ තමයි ඒගොල්ලන්ගේ ශරීර නැවත මලුන්ගෙන් නැගිටින්නේ. මහිමාන්විත ශරීරය බවට පත් වෙලා. මම නෙමේ බයිබලයේ මෙතන තියෙන්නේ.
ඊට පස්සේ කියනවා මක්තිසාද ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වෙන අපි සතපුණු තැනැන්දන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු යයි ස්වාමින් වහන්සේගේ වචනෙන් අපි නුඹලාට කියමු. මක්තිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයන්ගේ හඬද අන්න උත්තම දේවදූතයෝ ඉන්නවා. දේවදූතයන්ගේ හඬද දෙවනාසිකේ හොරණෑ නාදයේද ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇද ගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව. ඉක් නිසා මේ වචන වලින් එකිනෙකා සනසා ගන්න. ඒ නිසා මේ අධ්‍යයනය තුලින් අද අපි ඉගෙන ගත්තේ එදා ඒ වෙලාවේ අර යේසුස් වහන්සේ කිව්ව ඒ කාරණාවේ අනුව අපි කිතුනෝ සමහර කිතුනෝ මේක වරද්දවාගෙන ඉන්නවා. ඒක නිසා අද ඔබ ඇත්ත තේරුම් ගන්න. අපි කවදාවත් දේවදූතයෝ වෙන්න යන්නේ නැහැ. දැන් අතනදී යේසුස් වහන්සේ හා සමාන වෙනවා කියවම යේසුස් වහන්සේ වෙනවද අපි? යේසුස් වහන්සේ වෙන්නේ නැහැ. උන්වහන්සේ දෙවියන්සේගේ පුත්‍රයා. අපිට දෙවියන්සේගේ මේ යේසුස් වහන්සේ මෙන් යේසුස් වහන්සේ වෙන්න බෑ අපිට. ඒ නිසා යේසුස් වහන්සේ හා සමාන වෙනවා වගේම අර දේවදූතයන් හා සමාන වෙනවා ඒ වගේම අර එතනදී උන්වහන්සේ ඒ උදාහරණය ගත්තේ ස්වර්ගෙදී ඔබ මම විවාහ වෙන්න යන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයක් මං හිතන්නේ නැහැ. මම දන්නේ මම ඒව අපි තේරුම් ගන්න බෑ. මේ මොළ කන්දෙන් අපිට මේ මොළ කලමෙන් අපිට ස්වර්ගික දේ තේරුම් ගන්න බෑ. මේ මොළ කලමෙන් සදාකාලික දේ අපිට තේරුම් ගන්න බෑ. මොකද අපි කාලිකව හිර වෙලා මොළයට හිර වෙලා ඉන්නේ. ඒ දේවල් අපිට තේරුම් ගන්න බෑ මනුෂ්‍ය මොළයට. ඒ නිසා ඒ දේවල් එහෙම තියෙන අතර යේසුස් වහන්සේ කිව්වේ අර දේවදූතයෝන්ව වගේ වෙනවා කිව්වේ. අපි විවාහ වෙන්නේ නැහැ. සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙන්නේවත් නැහැ. මැරෙන්නෙත් නැහැ. දේවදූතයෝත් මැරෙන්නේ නැහැ. දේවදූතයෝ සරණ පාවා ගන්නෙ නැහැ. සරණ පාවා දෙන්නේ නැහැ. ඒ වගේ වෙනවයි කියලා තමයි කිව්වේ. ඒ නිසා මේ අධ්‍යයනය තුලින් ඔබට මට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඒ නිසා කවුරුන් හෝ කිතුණුවේ හිතුවනම් යම් ප්‍රශ්නාර්ථයක හිතුණනම් අනේ මොකද්ද මේ යේසුස් වහන්සේ කිව්වේ? අපි දේවදූතයෝ වෙනවද? අනේ මේක මට ප්‍රශ්නයක් නේ. ඔබට අද පිළිතුරක් ලැබෙන්නේ නැති. ඒ නිසා අද ඔබ මම අධ්‍යයනය කරපු දේ තුල ඔබ මම මැරුණම අපි දේවදූතයෝ වෙන්න යන්නේ නැහැ. කවදාවත් අපි දේවදූතයෝ වෙන්නේ නැහැ. අපිට පියාපත් වෙන්න යන්නේ නැහැ. අපි දැන් කලින් දේවදූත වර්ග ගැන කතා කරේ. ඒ වගේ වෙන්න යන්නෙත් නැහැ. සුවර්ගයේදී අපි දකිනවා අර යේසුස් වහන්සේගේ අන්වෙසක් වීමේදී එලියාව සහ මෝසෙස්ව ඒගොල්ලෝ අඳුරගත්තා. ඒ නිසා සුවර්ගයේදී ඔබ මම බොහෝ දුරට අඳුන ගන්නත් යයි. නැතුව ඔබ දැක්ක ගාම අනේ අම්බෝ මේ මොකෙද්ද මේ? ව්‍යාපත් තිනවා මූණු මෙච්චරක් තිනවා අර දේවදූතයෝ වගේ වෙන්නේ නැහැ. හොඳේ? ඔබ මම මහිමාන්විත ශරීරයකින් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකල් ජීවත් වෙන්න යන්නේ. අපි දේවදූතයෝ වෙන්න යන්නේ නැහැ. ඒ නිසා මේ ඉගැන්වීමෙන් ඔබට මට ආශිර්වාදයක් වෙනවා. නැවත මතක තියාගන්න, සිහියේ තබා ගන්න. යේසුස් වහන්සේ දා කිව්වේ අපි දේවදූතයෝ වෙනවා කියන එක නෙමෙයි. ඒ අධ්‍යයනය අපි දැන් දැනගත්තා. ඒ නිසා ඔබ මම කවදාවත් මැරුණම දේවදූතයෙක් වෙන්න යන්නේ නැහැ. ඔබට මට ක්‍රිස්තුස් වහන්සේ හා සමග දරුකමට උරුමකාරයෙක් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ හා සමාන ඒ උන්වහන්සේගේ මහිමය අපිට ලැබිලා අපි ඒ සුවර්ගයේ දේවදූතයෝ නෙමේ දේවදූතයන්ව පාවා විනිශ්චය කරන යම් කාරණාවල් වෙන්න යනවා. මෙතනින් යා මේ ගැන්වීම කරන්න අමාරුයි. බයිබලයේ ලියලා තිබුණු දේවල් විතරයි කිව්වේ. ඒ නිසා මේ වචනෙන් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.